අයිබෝන් අපි පොදුකාර පිරිවැය පාඩමේ අපි පහුගිය සතියේ මතක විදිහට පොඩි කතන්දරයක් ඇසුරෙන් පොදුකාර පිරිවැයට අදාළ සියලුම වටපිටාව අපි සාකච්ඡා කරගෙන ගියා. අපි අද දවසේ මේ පාඩම දැන් අපි මේ වෙනකොට ඒක කතන්දරයක් විදිහට චිත්‍රයක් විදිහට අපේ ඔළුවට ඒක දාගෙන තියෙනවා. ඔයාලට මතකද පොදුකාර පිරිවැය ක්‍රියාපටිපාටිය? මොනවද පොදුකාර පිරිවැයටදී අපි කිව්ව ක්‍රියාපටිපාටිය? මොනවද ක්‍රියාපටිපාටිය? අපි කොයි ඉස්සෙල්ලාම පොදුකාර පිරිවැය රැස් කිරීම. මතකද? දෙක ප්‍රතිපාදනය නැත්නම් වෙන් කිරීම. තුන විභජනය. පැහැදිලි? මම කියන ඇහෙනවද? මොකද ඔයාලගේ ප්‍රතිචාරයක් වැටෙන්නේ නැහැ chat එකේ. ඊළඟ හරිනේ. එතකොට බලන්න රැස් කිරීම ප්‍රතිපාදනය නැත්නම් වෙන් කිරීම විභජනය. ඒ අර්ථය අපි කොහොම කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික විභජනය සහ ද්විතීක විභජනය. ඊට පස්සේ අවශෝෂණය. නැත්නම් අන්තර්ග්‍රහණය. හරිද? දැන් අපි එතකොට මේකේ මේ මූලික ක්‍රියාපටිපාටිය ගැන හරි බලන්න. මූලික ක්‍රියාපටිපාටිය ගැන සාකච්ඡා කිරීමක් කළා. ඒකේ මූලික පසුබිම කළාට මේකට අදාළ තව යන්න තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා තාම ගිහිල්ලා පාස් පේපර්ස් ටික හදලා ඉවර කරන්න බෑ. ඉතින් එච්චර A level ලේසි නම් වැඩක් නැහැ නේද? ඒ නිසා යම් යම් දේවල් තව තියෙනවා මේක වැඩි ඉගෙන ගන්න. ගන්න ටියුට් එක අතට බලන්න එකේ මේ දක්වා අපි කතා කරන් ගියා මේ මූලික දේවල්. මට මතකයි මම ඔයාලට ගෙදරදී හදන්න කියලා කිව්වා. තුන්වෙනි ගානද? මට පොඩ්ඩක් ඒ අංක දාන්න බලන්න. මොන අංකෙද ගෙදරදී හදන්න කියලා කිව්වේ? 3 4 5. රයිට්. අපි 3 4 5 ඉස්සෙල්ලා හදරෙමු. බලන්න. ප්‍රශ්න අංක 3. කාල පරිච්ඡේදයක් සඳහා නිෂ්පාදන ආයතනයකට අදාළ දත්ත සමහරක් පහත දැක්වේ. නිෂ්පාදනාංශ දෙකක් තියෙනවා එකලස් කිරීම හා නිම කිරීම කියලා. අයවැයගත පොදු කාර්ය. සේවාංශ දෙකක් තියෙනවා නඩත්තු අංශය කම්මල් පරිපාලන. නඩත්තු අංශය පොදු කාර්ය පිරිවැය විභජනය කරන්න යන්ත්‍රපෑ පදනමට අනුව කම්මල් පරිපාලන අංශය පොදු කාර්ය පිරිවැය ශ්‍රමපෑ පදනමට අනුව විභජනය කරන්න. දී ඇති පදනම් යොදා ගැනීමෙන් පොදු කාර්ය පිරිවැය නැවත විභජනය කරන්න කියන්නේ. මෙතන මේ ප්‍රතිවිභජනයක් තමයි අපිට සිදු කරන්න කියලා කියන්නේ. අපි හදලා පෙන්නමු පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව මේ ගාන සඳහා බලන්න. අපි ගිය සතියේ ඔයාලත් එක්ක මේකේ මේ ප්‍රාථමික විභජනය කළානේ මතකයිනේ. ඒකේ ද්විතීයික විභජනය. ඒ කියන්නේ සේවාංශවල තියෙන පොදු කාර්ය පිරිවැය නිෂ්පාදනාංශ අතර නැවත බෙදීමක් තමයි මේ කතා කරන්නේ. මෙතන පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
ණයිතමය පිරිවැය පදනම නිෂ්පාදනාංශ සේවාංශ මේ ගණනට අනුව දැනට මෙයාලා අයවැයගත පොදු කාර්ය දෙනවා. කියන්නේ දැන් ප්‍රාථමික විභජනය කරලානේ දෙන්නේ. ප්‍රාථමික විභජනයෙන් පස්සේ අයවැයගත පොදු කාර්ය තියෙනවා. මම දහස් වලින් පෙන්නුවොත් එකලස් හා නිම කිරීම කියන නිෂ්පාදනාංශ දෙක, සේවාංශ දෙක, නඩත්තු හා කම්මල් පරිපාලන, එතකොට අයවැයගත පොදු කාර්ය පිරිවැය 120යි 300යි 50යි 80යි. අපිට කියනවා නඩත්තු අංශය ප්‍රතිවිභජනය කරන්න යන්ත්‍රපෑ පදනම මත. ඉතින් විස්තරය තමයි නඩත්තු අංශය ප්‍රතිවිභජනය. නඩත්තු අංශය තමයි ප්‍රතිවිභජනය කරන්න යන්නේ. ඒතර නඩත්තු අංශ පොදු කාර්ය පිරිවැය තියෙනවා 50ක් නේ. ඒක අපිට ප්‍රතිවිභජනය කරන්න කියන පදනම තමයි යන්ත්‍රපෑ. යන්ත්‍රපෑ තියෙන 120යි 300යි. ඉතින් 120යි 300යි කියලා කියන්නේ මේක සුළු කරලා ගත්තොත් එහෙම 40න් බෙදුවොත් 3යි. මම හිතන්නේ ඊට වඩා ලේසි මේක 3ට 100යි 40යි 100ට 40යි 100 තව සුළු වෙනවන්නේ 4ට 5යි නේ 4ට 10යි 2ට 5යි. හතලිහින් බෙදුවොත් 3යි මේක 40න් බෙදුවොත් 7යි. හතරට 10. ඒ කියන්නේ 2ට 5යි නේ. කොහොමද බෙදන්න වෙන්නේ? අනේ මේක පැහැදිලිව තියෙනවා ළමයි 120යි මොකද මම කියන්නේ 3ට 2 අනුපාතය සමානන්නේ නේ. ඔහු. අයවැයගත යන්ත්‍රපෑ 3ට 2 3000 2000යි. ඒ කියන්නේ 3ට 2යි. මම බලයි මේ බෙදෙන්නේ නැත්තේ කියලා. ඒතර මේ 50 බෙදන්න 3ට 2 අනුපාතයට. මෙතනින් මේ 50 අයින් වෙනවා. 3ට 2ට අනුපාතයට කියලා කියන්නේ 30යි 20යි නේ. ඊට පස්සේ අපිට කියනවා කම්හල් පරිපාලනාංශය ප්‍රතිවිභජනය කරන්න. කම්හල් පරිපාලනාංශ පොදු කාර්ය 80යි නේ. ප්‍රතිවිභජනය කරන්න කියන්නේ ශ්‍රමපෑය. ශ්‍රමපෑය. ශ්‍රමපෑය අනුපාතය තියෙනවා 50000ට 30000යි. ඒ කියන්නේ 5ට 3යි. මෙතන මේ තියෙන 80 5ට 3 අනුපාතයට බෙදන්නේ. ඒ කියන්නේ 50යි 30යි. ප්‍රතිවිභජනය කළාට පස්සේ සේවාංශවල පොදු කාර්ය පිරිවැය නැති වෙලා යනවා. ලක්ෂ 2යි 3,50,000 වෙනෝනේ. සරල ප්‍රශ්නයක්. හරිද ඒක ඔයාලගේ? මේකේ කරන්න තියෙන මෙච්චරනේ. මේ හෝම්වර්ක් දුන්නු ගාන බලන්නේ 4 වෙනි ගාන 3 වෙනි ගාන. ඉස්සෙල්ලාම එයාලගේ පොදු කාර්ය පිරිවැය අපිට දෙන අයවැයගත පොදු කාර්ය ගාන භාගයට හදලා දෙනවා. මේක සමහර අයට ප්‍රශ්නයක් කියන මේක මේ භාගයට හදලා දෙන නිසා. මුලින්ම හදන්න තිබ්බනම් අවුලක් නැහැ. ගාන භාගයට හදලා දෙනවා. මෙතන මේ එක එක අංශවල පොදු කාර්ය අපිට දෙනවා. ඊට පස්සේ සේවාංශවල පොදු කාර්ය පිරිවැය නිෂ්පාදනාංශ අතර නැවත බෙදන්න කියනවා. නඩත්තු අංශයේ අපිට බෙදන්න කියලා කියනවා යන්ත්‍රපෑ පදනම මත. ගානේ යන්ත්‍රපෑ තියෙනවා 3000 2000 විතර මේ අංශ දෙකේ. ඒ කියන්නේ 3ට 2 අනුපාතයට මම ඒක බෙදලා දානවා.
කම්මල් පරිපාලන අංශ පොදු කාර්ය පිරිවැය 80 මේ දෙක අතර බෙදන්න කියලා කියනවා ශ්‍රම පැය. ඒ අංශ දෙකේ ශ්‍රම පැය 50 10 30 10යි. يعني 50 ඒ කියන්නේ 5ට 3යි 50යි 30යි වෙනවා. සරල කතාවක් නේ. ඊළඟ ප්‍රශ්න අංක 4. සේකර සමාගම නිෂ්පාදන දෙපාර්තමේන්තු 3කින් හා සේවා දෙපාර්තමේන්තු 2ක් තියෙනවා. ඒතර සේකර සමාගමේ නිෂ්පාදනාංශ 3යි සේවාංශ 2යි. එතනත් පොදු කාර්ය පිරිවැය ප්‍රතිවචනයක් ගැන කතා කරන්නේ. බලන්න. 3 4 ගණන් දෙකේ තියෙන ප්‍රතිවිභජනයේ විතරයි. පස්වෙනි ගානට එනකොට අර සියලුම දේ තියෙන ගානක් අපිට හම්බ වෙනවා. බලන්න එතකොට ඒ නිෂ්පාදනාංශ 3 තමයි පාවහන් ගමන්වලු සහ අත්වැයක. මෙන්න සේවාංශ දෙක ගබඩා සහ නඩත්තු. එතනත් පොදු කාර්ය පිරිවැය දැනට බෙදලා දෙනවනේ. දැනට මෙයාලා හදපු පොදු කාර්ය අපිට දෙනවා. බෙදලා දෙනවා. 175යි 135යි 120යි 20යි 25යි. මෙන්න ප්‍රතිවිභජන පදනම්. ඉදිරිපත් කරන ලද ද්‍රව්‍ය අධ්‍යාශනාපත් ගණන. දැන් ද්‍රව්‍ය අධ්‍යාශනාපත් එවන්නේ ගබඩාවටනේ නේ. ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ල ගන්න ගබඩාවට යවනවා ද්‍රව්‍ය අධ්‍යාශනා පත්‍ර. අතර නිකන් හදන්නේ. එතකොට ගබඩාවට ද්‍රව්‍ය අධ්‍යාශනා පත්‍රය වෙනකොට ඒ එවපු අනුපාතය ගන්න. 10ට 5ට 5යි. ද්‍රව්‍ය අධ්‍යාශනා පත්‍රය එවලා තියෙන්නේ 10ට 5ට 5යි. මෙන්න මේ අංශ තුන විතරයි. 10ට 5ට 5යි කියන්නේ 2ට 1ට 1යි. ඉතින් අපිට ගබඩාව ප්‍රතිවිභජනය කරන්න ගියාම ගබඩාවේ පොදු කාර්ය පිරිවැය 20යිනේ. පදනම තමයි ද්‍රව්‍ය අධ්‍යාශනා පත්‍ර. ඔය 20 බෙදන්න 2ට 1ට 1යි. කියන්නේ 10ට 5ට 5යි. මේකට එන්නේ නැහැ. යන්ත්‍ර ක්‍රියාවිරහිත වූ වාර ගණන. යන්ත්‍ර ක්‍රියාවිරහිත වූ වාර ගණන වැදගත් වෙන්නේ යන්ත්‍ර නඩත්තුව සඳහානේ. නඩත්තු අංශයේ ප්‍රතිවිභජනය සඳහා අපි ගමු යන්ත්‍ර ක්‍රියාවිරහිත වූ වාර ගණන. නඩත්තු අංශ පොදු කාර්ය පිරිවැය 25යි. එතන මේක නඩත්තු අංශ ප්‍රතිවිභජනය යන්ත්‍ර අක්‍රිය වූ වාර ගණන අනුව බෙදන්න. යන්ත්‍ර අක්‍රිය වූ වාර ගණන කියලා ගන්න වෙන්නේ මේක දෙනවා 3ට 2යිනේ. 3ට 2යි. 25 3ට 2යි කියන්නේ 15ට 10යි. අත්වැග්ගාංශය යන්ත්‍ර නැතුව ඇති. මෙයාලා දෙන්න බිඳුව වෙනවා. නිෂ්පාදනාංශ වල විතරක් පොදු කාර්ය ඉතුරු වෙනවා. ඔන්න පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව. එමු ප්‍රශ්න අංක 5ට.
හරියට හදපු කට්ටිය අත උස්සන්න බලන්න. හොඳයි. ගණන් ටිකක් හදන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා ගණන් හදන්න කිව්වට එච්චර හැදුවේ නැත්තම් පහුගිය සතිය ඇතුළත මම මේ කියපු දේවල් ටික ඒ අනුපාතික පාඩට පේන්නේ නැහැ. නමුත් ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. පදනම අනිවාර්යයෙන්ම ලියන්න ඕනද? ඔව් පදනම ලියන්න. ඒකට බෙදනවා වැරදුනත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරිද? යමුද ළඟයකට. යම් පස්වෙනි ගානට. බලන්න. ඊළඟ ගාන. පහ නිෂ්පාදන සමාගමක අයවැයගත අසම්පූර්ණ පොදුකාර පිරිවැය විශ්ලේෂණ සටහනක් පහත දැක්වේ. පොදුකාර පිරිවැය නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකටද යන්ත්‍ර හා වැද්දුම්. සේවා පිරිවැය මධ්‍යස්ථාන දෙකයි ආපන ශාලාව හා යන්ත්‍ර නඩත්තු. මේ ගාන හදනකොට ප්‍රශ්න තියන අයගේ ප්‍රශ්න විසඳේ. මම කලින් ප්‍රශ්න දෙකේ එච්චර උගන්වන්න ගියේ නෑ ඔයාට. මොකද මේ ගාන ඇතුලේ සියල්ල තියෙන නිසා. මෙයාලගේ තියෙනවා යන්ත්‍ර හා වැද්දුම් කියලා නිෂ්පාදනාංශ දෙකක්. මතක නේද ගිය සතියේ අංකල්ගේ ලී මඩුවේ යන්ත්‍ර අංශයයි නිම කිරීමේ අංශයයි තිබ්බනේ සැකසුම් හා නිමවුම් වගේ ඒ වගේ. අංකල්ගේ යන්ත්‍ර නඩත්තු අංශය වගේ මෙයාලගෙත් තියෙනවා යන්ත්‍ර නඩත්තු අංශයක්. ඒ දෙක මෙයාලගේ ආපන ශාලාවකුත් තියෙනවා. ඒතර මෙයාලගේ සේවාංශ දෙකක් තියෙනවා මේ. සේවාංශ දෙකයි. නිෂ්පාදනාංශ දෙකයි. වෙන් කළ පොදුකාරය බලන්න සමහර පොදුකාරය වෙන් කළා දෙනවා. ඒවා ඒතර ඍජු අපිට ගන්න පුළුවන්. අර ගිය සතිය ගානේ අංකල්ගේ යන්ත්‍ර නඩත්තු අංශයට විතරක් දාපු ඉන්ධන වගේ වෙන් කළා දෙනවා මෙතන සියල්ල. ගෙවල් කුලිය බෙදලා නැහැ. යන්ත්‍ර හා උපකරණ ෂේ බෙදලා නැහැ. ඒතර අපිට මේ දෙක බෙදන්න වෙනවනේ. ඒතර බලන්නකෝ දැනටමත් සමහර පොදුකාර පිරිවැය වෙන් කළා දෙනවා. සමහර පොදුකාර බෙදලා දෙන්නේ නැහැ. අපිට ඒවා සියලුම අංශ අතර බෙදන්න වෙනවා. මේකයි කරන්න තියෙන පාත් එක මොකක්ද අපිට? බෙදපො නැති පොදුකාර බෙදන්න. ඊට පස්සේ ආපන ශාලාවේ පොදුකාර පිරිවැය සහ යන්ත්‍ර නඩත්තු අංශ පොදුකාර මේවා සේවාංශනේ. ඒවා නිෂ්පාදනාංශ අතර ප්‍රතිවිභජනය කරන්න. මේ ගානේ වට පදනම් තෝරගෙන අපි ඒවා කරන්න ඕනේ. මෙතන කියනවා යන්ත්‍ර නඩත්තු මධ්‍යස්ථානයේ පිරිවෙන් 70ක් යන්ත්‍ර පිරිවෙන් මධ්‍යස්ථානට ඉතිරි 30 වැද්දුම් පිරිවෙන් මධ්‍යස්ථානට අදාළ වේ. හරි. අපි කෙලිම පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාවක් ගහමු ওই අංශ 4 සහිතව. ඔයාලා ගහලා ඇති. බලන්න. දැන් ඔතනට අපිට ඕනේ අංශ 4යි ඔක්කොම.
එතන යන්ත්‍ර වැද්දුම් කියලා නිෂ්පාදනාංශ දෙකයි. ආපනශාලාව හා යන්ත්‍ර නඩත්තු කියලා සේවාංශ දෙකයි. හරිද? බලන්න මම තරමක් හිමින් හදන්නම්. ඉස්සෙල්ලාම ගන්න දැන් මේකේ බලන්න ඇතැම් පොදුකාර්ය පිරිවැය දෙනවනේ මේකේ හදලා. ඒතර දැනටමත් බෙදලා දෙන පොදුකාර්ය පිරිවැය වගේක් තියෙනවනේ. අපි ඉස්සෙල්ලා බෙදලා දෙන පොදුකාර්ය ටික දාගෙන ඉමු. මෙතන දැනටමත් බෙදලා දෙනවා පොදුකාර්ය පිරිවැය. බලන්න බෙදා වෙන් කළ පොදුකාර්ය යන්ත්‍ර වැද්දුම් ආපනශාලාව හා යන්ත්‍ර නඩත්තු අංශ අතර අපි ටික දාගමු. වෙන් කළ පොදුකාර්ය. ගන්න වෙන් කළ පොදුකාර්ය පිරිවැය 400යි 300යි 43යි 83යි නේ. 400යි 300යි 43යි 83යි. පදනම කියලා අපිට ගන්න පුළුවන් ඍජු. නැත්නම් ප්‍රතිපාදන. එතන එකතුව තියෙනවා 826ක්. අපිට ඊට පස්සේ කියනවා පොදුකාර්ය පිරිවැය වෙන් කරන්න කියලා. ගෙවල් කුලී කියලා 16000ක් යන්ත්‍රෝපකරණ ශේ 25000ක්. ගෙවල් කුලී 16000යි යන්ත්‍රෝපකරණ ශේ 25000යි. දැන් බලන්න ඔය ගානට ගිහිල්ලා මොනවද අපිට තියෙන පදනම් කියලා. ගෙවල් කුලිය 16000 බෙදන්න හොඳ පදනම් මොකද්ද මේ ගානේ? ඔයාලට පේනවද මෙන්න පදනම් මොකද්ද? ගෙවල් කුලිය ඇති වෙන්නේ භූමි ප්‍රමාණය මත නේද? එතකොට අපිට ගෙවල් කුලිය බෙදන්න හොඳයි නේද භූමි ප්‍රමාණය කියන පදනම උතන. භූමි ප්‍රමාණය කියන පදනම 4000යි 2000යි 1000යි 1000යි නේ. 4000යි 2000යි 1000යි 1000යි. මෙතන අපි ගමු භූමි ප්‍රමාණය. සමහර අය මෙතන මෙහෙම දා ගන්නවා 4000යි 2000යි 1000යි 10යි කියන්නේ 4ට 2ට 1ට 1යි. 16 මේ අංශ 4 අතරට බෙදන්න 4ට 2ට 1ට 1. 4යි 2යි 6යි 1යි 7යි 1යි 8යි. 8න් 4යි 8න් 2යි 8න් 1යි 8න් 1යි. කැල්ල එකක් අරන් ගහන්න බෙදන්න තේරෙන්නේ නැත්තම්. 16 බෙදීම 8 වැඩි කිරීම 4. 8000යි 8යි. 16 බෙදීම 8 මෙතන 4යි. මෙතන 2යි මෙතන 2යි. ඇත්තටම ගත්තහම මම හිතන්නේ ඒක අපි පහුගිය සතියේත් මේවා හදලා වෙලත් එක නැවැත්තුවේ නේ. අමුතුවෙන් අල්ල ගන්න දෙයක් නෑ. පහුගිය සතියේ මම ඒ ඕනේ මට්ටමට ගෙනල්ලා තමයි ඒවා නැවැත්තුවේ. ඊට පස්සේ අපිට විවේචනය කරන්න ඕනේ යන්ත්‍රශය. යන්ත්‍රශය කරන්න මෙතන තියෙන පදනම් අතරින් ගන්න වෙන්නේ යන්ත්‍ර උපකරණ වල දලාගේනේ. ලක්ෂ 3යි ලක්ෂයයි ලක්ෂයයි. අපනශාලාව යන්ත්‍ර නැහැ නේද?
ඒ කියන්නේ 3ට 1ට 1යිනේ. 3ට 1ට 1යි. යන්ත්‍ර වටිනාකම. 3යි 1යි 4යි 1යි 5යිනේ. 5න් 3ක් මෙතෙන්ට. 5න් 1ක් මෙතෙන්ට. ආපන ශාලාවට නෑ. ඉතුරු 5න් 1 මෙතෙන්ට. 25 බෙදීම් 5 කියන්නේ 5යි 5 4 3 15යි. 5යි 5යි. ඔන්න ප්‍රාථමික විභජනය. කෙනෙක් අහනවා වැද්දුම් කියන්නේ මොකද්ද? වැද්දුම් කියලා කියන්නේ එකලස් කරනවා කියන එකයිනේ. යන්ත්‍රාංශයෙන් කෑලි හදාගෙන ඒවා එකලස් කරනවා. වද්දනවා. හරිද මේක තේරුණාද කියලා කියන්න බලන්න. පැහැදිලිද කියලා කියන්න බලන්න. මේ දක්වා ගියපු ටික තේරුණාද? ප්‍රාථමික විභජනය කළේ. මෙහෙම කරන්නේ ඇයි කියන පසුබිම තමයි පහුගිය සතියේ හැදුවේ ආලා මන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ සේවාංශනේ අපි ළඟට සේවාංශවල පොදු කාර්ය නිෂ්පාදනාංශ වලට ආයෙ බෙදන්න ඕන. මේ පොදු කාර්ය පිරිවේ මේ අංශ හතර බෙදන්න. බලන්න ආපන ශාලාවේ පොදු කාර්ය 45යි. යන්ත්‍ර නඩත්තු අංශ පොදු කාර්ය 90යි. දැන් අපි මේ ආපන ශාලාව හා යන්ත්‍ර නඩත්තු අංශයේ පොදු කාර්ය පිරිවේ නැවත බෙදන්න ඕනේ. ගන්න ආපන ශාලාව ප්‍රතිවිභජනය. මේ ආපන ශාලාවේ පොදු කාර්ය පිරිවේ 45යිනේ. ඔය 45 අපිට බෙදන්න ඕනේ ඉතුරු අංශ 3 අතර. අතරම ආපන ශාලාවට සේවා සපය ගන්න. මට කියනවා ආපන ශාලාව ප්‍රතිවිභජනයට හොඳ පදනම මොකක්ද? ආපන ශාලාව ප්‍රතිවිභජනයට හොඳ පදනම මොකක්ද? කියන්න. ආපන ශාලාව ප්‍රතිවිභජනයට හොඳ පදනම සේවක සංඛ්‍යාවනේ. ගන්න සේවක සංඛ්‍යාව. මේක මේ තියෙන 45 අපි සේවක සංඛ්‍යාව පදනම අනුව බෙදමු. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව ගත්තහම 20යි 20යි 5යි 10යි නේ තියෙන්නේ. මෙතනින් ආපන ශාලාවේ සේවකයෝ ගන්න අයින් කරන්න. මොකද ආපන ශාලාවේ පොදු කාර්යය ආය ආපන ශාලාවට දාන්න බෑනේ. ආපන ශාලාවේ ඉතින් ඇත්තට මේ වගේ යම් යම් උපකල්පන කරන්න වෙනවා. ආපන ශාලාවට සේවා සපය ගන්න නැහැ කියලා හිතන්න. වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ගන්න වෙන්නේ 2ට 1. මොකද මේ ආපන ශාලාව තියාගෙන කරන්න බෑනේ. යාටම සේවා සපය ගන්න ගියොත් මේක ඉවරක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ 45 බෙදන්න මෙයාටයි මෙයාටයි මෙයාටයි. 45 බෙදීම 5 9යි. 18යි 18යි 9යි. දැක්කද? දැන් මෙයාගෙන් කැල්ලා මෙයාට ආයි ආවා. දැන් ගන්න යන්ත්‍ර නඩත්තු අංශයේ ප්‍රතිවිභජනය. එයාගේ 90කුයි 9කුයි 99ක් තියෙනවා දැන් ප්‍රතිවිභජනය කරන්න. එයාගේ 99ක් තියෙනවා ප්‍රතිවිභජනය කරන්න. එයා සේවා සපය ගන්න විදිය කියනව නේද? යන්ත්‍ර නඩත්තු මධ්‍යස්ථානයේ පිරිවැය වලින් 70ක් යන්ත්‍ර පිරිවැය මධ්‍යස්ථානයටද ඉතිරි 30 වැද්දුම් පිරිවැය මධ්‍යස්ථානට අදාළ වේ. ඒතර ඒකෙන් 70ක් දාන්න මෙතෙන්ට. ගානේ කියනවා.
මේ 99 ප්‍රතිවිභජනය කරන්න 70යි 130යි අනුපාතය. 99න් 70ක් මෙතෙන්ට 130ක් මෙතෙන්ට. 99න් 70ක්. 1යි 0.7යි 70යි 69යි 0.3යි නේ. 130ක්. 30යි 29.7යි. කොහමයි? හරිද වැඩේ? දැන් මේ ප්‍රතිවිභජනය කියන එක දක්වා වැඩේ තේරුණාද? තේරුම් ගත්තද වැඩේ? හරිද? ඒකේ ගැටලු තිබ්බ කට්ටියගේ ගැටලු ටික විසඳුණාද? ඉක්මනට කියන්න බලන්න. එතන මොකද නම් මේවා ගණන් ගොඩක් අපි හදනවා. හදනකොට ඉතුරු අවුල් ටික විසඳෙයි. අපි යමුද මෙතනින් එහාට එනවා. එමු 11 වෙනි ගානට. 11 වෙනි ගානට එන්න. ළමෙක් අහනවා කලින් ගණන් වල ප්‍රතිවිභජනයේදී සේවාංශයට දැම්මේ නෑනේ. මේ ගානේ දැම්මේයි. මේ ගානේ දැම්මේ මෙතන සේවාංශයකටත් එයා සේවා සපයපු නිසා. හැබැයි මේ හන්දක චුට්ටක් මේ ගණන් මම මේ පැටර්න් එකට ගත්තට මේ මෑතකදී සිදුවෙච්ච සිලබස් චේන්ජ් එකකින් පස්සේ ඔයාලගේ විභාගෙදී සේවාංශ දෙකක් එන්නේ නැහැ. එකයි එන්නේ. අතම කියනවා මෙච්චර සංකීර්ණ නැහැ වර්තමානයේ ඔයාලට එන ගාන. ඒ නිසා මම දැන් හදන්න යන ගානත් එක්ක ඔයාලගේ තියෙන ඉතුරු ප්‍රශ්න ටික සියල්ල විසඳලා යයි. මේ හදන්න යනවා වගේ ගානක පැටර්න් එක ඔලුවට දාගත්තා නම් ප්‍රමාණවත්. ඒක චුට්ටක් මෙතන මේක මම මෙතන ගත්තට මටත් ඒක හිතෙනවා අනවශ්‍යයි. මොකද සේවාංශ මෙහෙම එනවා එන්නේ නැහැ කවදාවත් ඔයාලට. එන්නේ කලින් පැටර්න් එකට තමයි. හරි? මේ දැන් හදන ගාන බලන්නකෝ. මෙතන පොඩි වැඩිදුර අධ්‍යාපනයක් දාලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ගණන් හදනකොට ඔය වගේ තියෙනවා. නමුත් A level මට්ටමට එක සේවාංශය දෙන්නේ. එතකොට මේ ගාන කියවන්නකෝ. ප්‍රශ්න අංක 11. සීමිත කැලණි සමාගම නිෂ්පාදනාංශ දෙකකින් සහ
එක් සේවාංශයකින් සමන්විතයි. දැක්කද? එක සේවාංශය දෙන්නේ වලට. ඉදිරි මාසයේ අයවැයගත පොදුකාර තොරතුරු මෙසේය. මෙන්න වලට අයවැයගත පොදුකාර තොරතුරු දීලා තියෙනවා. අමතර තොරතුරු. බිම් ප්‍රමාණය, යන්ත්‍ර ධාවන පැය, සේවක සංඛ්‍යාව, මාසික අයවැයගත නිෂ්පාදනය. සේවා දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව 1ට සහ 2ට පිළිවෙලින් 70%ක් සහ 30%ක් අනුපාතයට නැවත විභජනය කළ යුතු වේ. අවශ්‍ය වන්නේ 1. පොදුකාර පිරිවැය එක් එක් දෙපාර්තමේන්තුව අතර විභජනය කිරීම. 2. සේවා දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර නැවත විභජනය කිරීම. 3. එක් එක් දෙපාර්තමේන්තුවේ අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කිරීම. ඒක පොඩ්ඩක් තියන්න අපි අන්තිම කොටස ඊට පස්සේ කරමු. ඒක තමයි මම කලේ නෑ වලත් එක්ක. ඒක පොඩ්ඩක් තියන්න. 1 සහ 2 අපිට කරන්න පුළුවන්. අපි එකතු වෙලා කරමු බලන්න. අඳින්න පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක්. නිෂ්පාදනාංශ දෙකකුයි එක සේවාංශකුයි තියෙන එකක් අඳින්න. අපි හිමින් සාකච්ඡා කර කර හදමු. තව පොඩ්ඩක් ඒක තේරෙන්න. පුංචි වෙලාවක් දෙන්න නේද තනියෙන් try කරන්න. හරි. try එකක් දෙන්න තනියෙන් හදන්න. බලමු මෙහෙමද හදුවේ කියලා. right. මේක අපි බලමු මේ සීමිත කැලණි සමාගම නිෂ්පාදනාංශ දෙකකින් සහ එක් සේවාංශයකින් සමන්විතයි. ඉදිරි මාසයේ අයවැයගත පොදුකාර පිරිවැය තොරතුරු මෙසේය. ගොඩනැගිලි කුලී 400යි නේ. ඉස්සලම් පිරිවැය ටික ලියා ගන්නවා. යන්ත්‍ර සඳහා බලය ලක්ෂ 2යි. යන්ත්‍ර ශ්‍රේ 300යි. සේවක සුපරීක්ෂණ 600යි. සේවක සුපසාධන වියදම් 200යි. දැන් ඔක ප්‍රතිවිභජනය ඕකේ විභජනය කරන්න යනවා අපි. ගොඩනැගිලි කුලී වලට අනිවාර්යයෙන්ම බිම් ප්‍රමාණයනේ හරියන්නේ නේ. එතන ගොඩනැගිලි කුලී වලට අපි ගමු බිම් ප්‍රමාණය.
බලන්න. ගොඩනැගිලි කුලි වලට හොඳයි බිම් ප්‍රමාණය. මෙතන තියෙන්නේ 70ට 25ට 5යිනේ. 70ට 25ට 5යි. 70ට 25ට 5යි. එකතුව 100යිනේ. ඔයා කැල් එකේ ගහලා ගන්න ඇති මෙතන 100න් 70 කියලා මේක අපි ගමු භූමි ප්‍රමාණය කැල්කියුලේටර් එකේ තියෙනවා 4 4 28යි 280යි 100යි 20යි නේ. ඔව්. යන්ත්‍ර සඳහා බලය. යන්ත්‍ර සඳහා බලය යන්ත්‍ර ධාවන පැයනේ. අපිට දැන් බලන්න යන්ත්‍ර ධාවන වෙන පැය ගන්න අනුව බලය වෙනස් වෙනවා කියලා. 50යි 50යි. 50යි 50යි. ඒ කියන්නේ ඉක්වල්. යන්ත්‍ර ධාවන පැය. 50ට 50 කියන්නේ මෙතන 100ට 100යි. යන්ත්‍ර ෂය වලට ගන්න වෙන්නේ යන්ත්‍ර වටිනාකම. එහෙම ගන්න නැහැ නේ. නෑ යන්ත්‍ර ෂය වලටත් ගන්න වෙන්නේ ධාවන පැයම තමයිනේ. ධාවන පැය මත ෂය වෙනවා කියලා අපි හිතමු. යන්ත්‍ර ධාවන පැය. සේවක සුපරීක්ෂණයේ සේවක සංඛ්‍යාව. දහයට 8ට 2යි. සේවක සංඛ්‍යාව 10ට 8ට 2යි. 3යි. 10ට 8ට 2යි. ඒ කියන්නේ 300යි 240යි 300 240යි 6යි 60යි. සේවක සුපසාධනය ගන්න වෙන්නේත් එහෙමයිනේ. සේවක සංඛ්‍යාව 30යි 80යි 20යි. දැන් කියනවා සේවාංශයේ පොදු කාර්යපිරිය ප්‍රතිභාෂණය කරන විදිහ. සේවා දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්යපිරිවෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තුව 1 හා 2ට 70යි 130යි. 70ක් සහ 130ක් විදිහට ප්‍රතිභාෂණය කරන්න සේවාංශ පොදු කාර්යපිරිවෙන්. දැන් ගන්න සේවාංශ පොදු කාර්යපිරිවෙන් 100යිනේ. සේවාංශයේ ප්‍රතිවිභාෂණය ඒ 100 මෙතනින් අයින් කළා ප්‍රතිවිභාෂණය කරන්න 70 කියන්නේ මෙතෙන්ට 70යි මෙතෙන්ට 30යි. අතනම 70යි 30යි. එකතු කරන්න. 7යි 8යි 15යි 5යි 20යි බිංදුව දම දෙකක් ඉවර 2යි 2යි 4යි 5යි 6යි 73යි 10යි. බිංදුවයි 5යි 4යි 9යි 8යි 17යි 3යි 20න් බිංදුව දම දෙකක් ඉතුරුයි 10යි 700යි. මහ ලොකු දෙයක් නැහැ. තේරෙනවද දැන්? මේ වගේ වගුවක් හදාගන්න පුළුවන්ද පොදු කාර්යපිරිය විශ්ලේෂණ පත්‍රිකාවක්? මේ කන යන්ත්‍ර ෂේ වලට ගන්න බැරිද කියලා අයවැයගත නිෂ්පාදනය ගන්න බෑල මේක ෂය අපි දන්නේ නැහනේ මේ ඔක්කොම හැම ඒකකයක්ම එක වගේද නේද අපිට ඒක කියන්න දන්නේ නැහැ. අතරම ඕක දීලා තියෙන වෙන හේතුවකට. ඔකේ තුන්වෙනි කොටස අපි නිකන් හදලා දාමු මේක. මේකෙන් පස්සේ අපි අවශෝෂණයට යමු. මේ අවශෝෂණය කියන එකේ අදහස මේකයි. එක් එක් දෙපාර්තමේන්තුවේ අයවැයගත නිෂ්පාදනය මත පොදු කාර්ය අන්තර්ගහන අනුපාත හොයන්න කියනෝනේ. නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකේ අයවැයගත නිෂ්පාදනය එකක 10000යි. මෙයාලා හදන්න බලාපොරොත්තු වෙනලු ඒකක 10000ක්. මෙයාලා හදන්න බලාපොරොත්තු වෙනවා ඒකක කීයක්ද? 5000ක්.
මෙයා ලේඛක 10000ක් හදන්න බලාපොරොත්තු වෙනවා. මෙයා ලේඛක 5000ක් හදන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් බලන්න. මම හිතනවා ඔයාලට තේරෙනවා. නිෂ්පාදනාංශ 1 එයාලා බලාපොරොත්තු වෙනවා මුළු පොදු කාර්ය පිරිවැය මිලියනයක්. හරිද? නිෂ්පාදනාංශ 1 එයාලා හිතනවා පොදු කාර්ය පිරිවැය ලබන අවුරුද්දේ මිලියනයක් යයි කියලා. මිලියනයක් පොදු කාර්ය පිරිවැය යන්නේ භාණ්ඩ එකක කීයක් හදන්නද? භාණ්ඩ එකක කීයක් හදන්නද? භාණ්ඩ එකක 10000ක් හදන්න. එහෙනම් ලබන අවුරුද්දේ නිෂ්පාදනාංශ 1 එක භාණ්ඩයක් හැදුවොත් පොදු කාර්ය පිරිවැයක් යනවා කීයකද? රුපියල් 100ක. මේකට තමයි කියන්නේ පොදු කාර්ය අන්තර්ගහන අනුපාතය කියලා. ලබන අවුරුද්දේ නිෂ්පාදනාංශ 1 ඔක්කොම යාලා හදන්න බලාපොරොත්තු වෙනවා භාණ්ඩ එකක 10000ක්. එක භාණ්ඩයක් හදද්දි පොදු කාර්ය මිලියනයක් එක භාණ්ඩයකට කියන්නේ ඔක්කොම අංශකේ යන පොදු කාර්ය මිලියනයක්. මිලියනයක් කියන්නේ භාණ්ඩ එකක 10000කට. ඒතර එකකට යනවා කීයද? රුපියල් 100ක්. නිෂ්පාදනාංශ 2 අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය ලක්ෂ 7යි. හදන්න බලාපොරොත්තු වෙනවා භාණ්ඩ එකක 5000ක්. අහන්නේ එකකට කීයද? රුපියල් 140යි. මෙන්න මේකට තමයි කියන්නේ පොදු කාර්ය අවශෝෂණ අනුපාතය කියලා. මේක හදලා පෙන්නන්න මම මේක තමයි ඊළඟට උගන්වන්න යන්නේ. මේක මේ කොටස හදලා පෙන්නන්න මම මෙතනින් එහාට ඕක තමයි උගන්වන්නේ. පොදු කාර්ය අවශෝෂණය මෙතන කෙලින්ම එක භාණ්ඩයකට පොදු කාර්ය මෙච්චරයි කියලා හදා ගන්නවා. මෙයාලා හදන්නේ ඔක්කොම භාණ්ඩ ඒකක වලින්. හොඳයි. බලන්න. ලියමු ලස්සනට වගේ පොතේ මාතෘකාවක් පොදු කාර්ය පිරිවැය අවශෝෂණය. පොදු කාර්ය අවශෝෂණය. පොදු කාර්ය පිරිවැය අවශෝෂණය. හොඳයි බලමු. හමු. එතකොට
ලියන්න පොදුකාර්ය පිරිවේ අවශෝෂණය. ලිපද මාතෘකාව. පොදුකාර්ය අවශෝෂණය කියන්නේ මෙහෙමයි. දැන් මෙතන අපි මේ වගුව ගහලා හොයාගන්නේ මොකද්ද දන්නවද? බලන්න. අපි මේ වගුව ගහලා හොයාගන්නේ මේ අදාළ අංශයේ ලබන අවුරුද්දට අදාළ මුළු පොදුකාර්ය පිරිවැය. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය. මේක එක බාණ්ඩයකට ඇතුළත් කරන්නයි යන්නේ. දැන් හිතන්න මෙහෙම මම මෙහෙම කතන්දරයකින් කියන්නම්කො හැමදාම කතන්දරනේ කියන්නේ. මේ ඉන්නේ පාලිත. මේ ඉන්නේ පාලිත. මේ ඉන්නේ සචිනි. හරිද? පාලිත කියන්නේ අංකල් කෙනෙක්. අවුරුදු 50යි. අනේ සචිනිට අවුරුදු 17යි 18යි. පාලිත අංකල් දන්නේ නැති වුණාට හැමදාමත් පාලිත අංකල්ගේ වැටුපෙන් කොටසක් සචිනි වෙනුවෙන් වැය වෙනවා. හරිද? සචිනිට ඇඳුම් ගන්න, සචිනිට චොක්ලට් ගන්න පාලිත අංකල් වියදම් කරනවා නෙවෙයි. පාලිත අංකල් දන්නෙත් නැහැ. නමුත් පාලිත අංකල් නොදන්නවා වුණාට පාලිත අංකල්ගේ වැටුපෙන් කොටසක් සචිනි චොක්ලට් කනවා. එයාගේ පර්ෆියුම් වලට රටමැටි වැය වෙනවා. පාලිත අංකල් දන්නෙත් නැහැ. මෙයාගේ වැටුපයි සචිනී අතර මෙයාලා දෙන්න කවදාවත් දැකලවත් අහලවත් නැහැ. මෙයාලා දෙන්නගේ අතර කිසි සම්බන්ධයක් නැහැ. දැකලවත් නැහැ. මෙහෙම දුවෙක් ඉන්නවා කියලා පාලිත අංකල් දන්නෙත් නැහැ. කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඊට එයාගේ වැටුපෙන් කොටසක් සචිනී වෙනුවෙන් යනවා. එතකොට මේ දෙන්නගේ සම්බන්ධතාවයේ හදන පුරුක මෙන්න මෙතන. මෙන්න. මෙයා තමයි මාධව. මාධව තමයි සචිනිගේ පැහැදිලිද? මාධව සචිනිගේ මාධව පාලිතගේ පුතා. දැන් දැක්කද? පාලිතයි සචිනී අතර සම්බන්ධයක් හදන්න බෑ. තාම නෑ. අනාගතේ තමයි ඒක එන්නේ. මේ දෙන්නගේ අතර සම්බන්ධය ඇති වෙන්නේ ඍජුව නෙවෙයි මාධව හරහානේ. වක්‍රාකාරයෙන්. පාලිතගේ සල්ලි මාධව වෙනුවෙන් වැය වෙනවා. මාධව ඒ සල්ලි සචිනී වෙනුවෙන් වැය කරනවා. දැක්කද? එතකොට තාත්තගේ සල්ලි වලින් කෙල්ලව රජිනක් වගේ බලා ගන්නවා. අහන්න ඔයා එහෙම නෑ නේද? හරි. එතකොට අහන්නකෝ ළමයිනේ. දැන් ඔයාලට තේරෙනවද මේ දෙන්නගේ අතර ඍජු සම්බන්ධයක් හදන්න බැරි වුණාට වක්‍රාකාරව අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන් නේද? තේරුණාද? නෑ මම දන්නවා ඔයාලා එහෙම කළා නෑ කියලා. ඔයාලට එහෙම කරන්න හම්බුන්නේ නෑනේ. මේ කොරෝනා කාලේ ගෙවල් වලට ඉල්ලන්න හිටියේ. ඒ නිසා ඔයාලට මේ කතාව අදාළ නෑ. මම දන්නවා ඔයාලා කවදාවත් එහෙම කරලා නැති හොඳ ළමයි. හොඳට හේතුවත් මම දන්නවා. හරි. ඒ නිසා මට ඔයාලා ගැන චරිත සහතික අවශ්‍ය නෑ මම දන්නවා. හරි. එහෙම කරගන්න ඔයාලට කිසිම ශක්තියක් හැකියාවක් ලැබුණේ නැති බව මම දන්නවා. ඒ ගැන මම පැහැදිලිවම පසුතැවෙනවා. සමහර වෙලාවට එහෙම නොවිච් එක ගැන පාලිතලත් අද පසුතැවෙනවා ඇති නේද? සමහරවිට ඔයාලගේ අම්මා තාත්තත් පසුතැවෙන්නේ නැති. අනේ අපේ දරුවන්ට බැරුව ගියානේ එහෙම දෙයක්වත් කරන්න කියලා කමන්නේ. අපි ඒවා පැත්තක තියලා බලන්නකො ඉස්සරහා. අහන්න. එතකොට මේ ඉන්නේ පාඩම පොදුකාර පිරිවෙයි. ඒක අමතක කරගන්න එපා. හරිද? එතකොට අහන්න. වෙලාවකට අංකල්ලාගේ ලී මඩු ගැන කියවනවා. වෙලාවකට පාලිතලගේ සජිනි ගැන කතන්දර අහනවා. එතකොට මෙන්න අහගන්නකෝ. ඒ වගේ තමයි මම මේ පොදුකාර පාඩමට එන්න යන්නේ. අහගන්න. දැන් ගොම්පාත් ගණක නවත්තන්න බලන්න. මෙන්න තියෙනවා ආයතනයක පොදුකාර්ය පිරිවැය. ඉතින්කො මේ තියෙන්නේ ගාමන්ට් එකක පොදුකාර්ය පිරිවැය. ගාමන්ට් ෆැක්ටරි එකක පොදුකාර්ය පිරිවැය. මේ තියෙන්නේ එයාලා මහන ඇඳුමක්. ඉතින්කො මේ ගාමන්ට් එකේ පෝකාපි මිලියන් 5යි.
ගාමන්ට් එකේ පෝකාපි මිලියන් 5යි. මේකෙන් එක ඇඳුමකට පොදුකාර්ය පිරිවැය කීයද කියන එකනේ කරන්න ඕනේ. මේක කරන්න බෑනේ. එක ඇඳුමක පොදුකාර්ය පිරිවැය ඍජුව හොයන්න බෑ. එතකොට අපි මොකද දන්නවද කරන්නේ? අපි පොදුකාර්ය පිරිවැය මොකක් හරි දෙයකට සම්බන්ධ කළා ඒ දේ සම්බන්ධ කරනවා ඇඳුමට. හරියට පාලිතව සචිනගේ අතර සම්බන්ධ කරන්න බැරි නිසා පාලිත සහ මාධව සම්බන්ධ කළා මාධව හා සචින සම්බන්ධ කරනවා. අන්න ඒ වගේ. තේරුණාද? එතකොට මේ බලන්නකෝ. මෙහෙම බලන්නකෝ. මෙන්න පොදුකාර්ය පිරිවැය. මම මෙතන ගන්නවා සම්බන්ධ කරන්න ශ්‍රමිකයෝ වැඩ කරන ශ්‍රම පැය ගන්න. හිතන්නකෝ ආයතනයේ ශ්‍රමිකයෝ ඔක්කොම වැඩ කරනවා පැය 50000ක්. ආයතනයේ ශ්‍රමිකයෝ ඔක්කොම වැඩ කරනවා පැය 50000ක්. මම පොදුකාර්ය පිරිවැය ශ්‍රම පැය වලට සම්බන්ධ කරනවා. ආයතනයේ පොදුකාර්ය පිරිවැය මිලියන 5යි. මිලියන 5ක් කියන්නේ ශ්‍රමිකයන්ට පැය 50000ක් වැඩ කරන්න. මිලියන 5 50000න් බෙදුවහම රුපියල් 100යි. දැක්කද? පොදුකාර්ය පිරිවැය සම්බන්ධ කළා ශ්‍රමිකයෝ වැඩ කරන පැය ගානත් එක්ක. දැන් මේ ශ්‍රමිකයෝ වැඩ කරන පැය ගාන කියන්නේ කොහෙවත් තියෙන එකක්. පොදුකාර්ය පිරිවැය මිලියන 5යි ශ්‍රමිකයෝ වැඩ කරන පැය ගාන 50000යි. ශ්‍රමිකයෝ එක පැයක් වැඩ කරනකොට අපිට හිතන්න පුළුවන් පොදුකාර්යයක් ඇති වෙනවා 100ක. අපි ඊට පස්සේ බලනවා මේ ඇඳුම මහන්න ශ්‍රමිකයෙකුට පැය කීයක් යනවද? හිතන්නකෝ ඇඳුම මහන්න ශ්‍රමිකයෙකුට පැය දෙකක් යනවා කියලා. දැන් මේ දෙන්න ඍජුව සම්බන්ධ කරන්න බෑ දැක්කද? පොදුකාර්ය පිරිවැය ශ්‍රම පැය වලට සම්බන්ධ කළා. ඇඳුමත් ශ්‍රම පැය වලට සම්බන්ධ කළා. ඇඳුමක් මහන්න ශ්‍රම පැය දෙකයි. ඔක්කොම ශ්‍රම පැය 50000කට පොදුකාර්ය මිලියන 5යි. ඒ කියන්නේ එක ශ්‍රම පැයකට පොදුකාර්ය 100යි. එක ශ්‍රම පැයකට පොදුකාර්ය 100යි. ඇඳුම මහන්න ශ්‍රම පැය දෙකයි. මේ අනුව ඇඳුමක පිරිවැය පොදුකාර්ය පිරිවැය 200යි. මේ දෙන්න ඍජුවම සම්බන්ධ කරන්න බෑ වක්‍රාකාරයෙන් සම්බන්ධ කළා. ඉතින් අපි ඔකට එක්ක ශ්‍රම පැය වලට හිතන්නකෝ මේක නැත්තම් යන්ත්‍රානුසාරයෙන් කරන වැඩක් කියලා. එහෙම නැත්තම් යන්ත්‍ර පැය. ඔය වගේ දෙයකට වක්‍රාකාරයෙන් පොදුකාර්ය පිරිවැය සම්බන්ධ කරනවා. දැන් තේරුණාද මං කියන කතන්දරය වලට? ඍජුවම පොදුකාර්ය පිරිවැය මේකට ගන්න බෑනේ. ඒ නිසා පොදුකාර්ය පිරිවැය එකකට සම්බන්ධ කළා මේකත් ඒකට සම්බන්ධ කරනවා. වක්‍රාකාරයෙන් සම්බන්ධ කරනවා. මෙහෙම එකකට පොදුකාර්ය දානවට තමයි කියන්නේ පොදුකාර්ය අවශෝෂණය කරනවා කියලා. මේ හදන දෙයට අපි කියනවා පොදුකාර්ය අවශෝෂණ පදනම කියලා. ශ්‍රම පැය පදනම හරි යන්ත්‍ර පැය පදනම හරි මොකක් හරි පදනමකට ඉස්සෙල්ලා පොදුකාර්ය පිරිවැය පදනමට සම්බන්ධ කළා පදනම භාණ්ඩයට සම්බන්ධ කරනවා. ඒක ඕක තමයි අපි කරන්න යන්නේ. දැන් ඉන්න පොදුකාර්ය පිරිවැය අවශෝෂණය කියන නෝට් එකට ටියුට් එකේ බලන්න ටියුට් එකේ පොදුකාර්ය අවශෝෂණය නිෂ්පාදන අංශවල පොදුකාර්ය පිරිවැය සුදුසු පදනමක් මත බලන්න. පොදුකාර්ය අවශෝෂණය නැත්නම් අන්තර්ග්‍රහණය නිෂ්පාදන අංශවල ඉදිරි කරගත්ත පොදුකාර්ය පිරිවැය සුදුසු පදනමක් මත භාණ්ඩ ඒකකයකට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය පොදුකාර්ය අවශෝෂණය ලෙස හඳුන්වයි. මේ සඳහා පොදුකාර්ය අවශෝෂණ අනුපාතයක් යොදා ගනී. මෙන්න මේ උඩ කොටු කරපු මෙන්න මේ කෑල්ල පුදුමාකාර වැදගත්. පොදුකාර්ය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදන්න අයවැයගත පදනමෙන්. ඔන්න පොදුකාර්ය අවශෝෂණ අනුපාතයක් හදාගන්න විදිහ. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදීම අයවැයගත පදනම. දැන් මෙතන මං කිව්වේ මේ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය මිලියන 5යි.
අයවැයගත පදනම ශ්‍රමපැය. අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදුවා අයවැයගත ශ්‍රමපැය ගානේ. එතකොට එනවනේ ඒක ශ්‍රම පැයක පොදුකාර පිරිවැය. ඊට පස්සේ බලනවා ඇඳුම හදන්න ශ්‍රම පැය කීයක් කියලාද. දැක්කද? පොදුකාර පිරිවැය ශ්‍රම පැය කියන පදනමට සම්බන්ධ කළා. මේක යන්ත්‍ර පැය නම් අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදීම අයවැයගත යන්ත්‍ර පැය. එතකොට එනවා එක යන්ත්‍ර පැයක පොදුකාර පිරිවැය කීයද? හැබැයි එතෙන්දී අපි දැනගන්න ඕනේ ඇඳුම මහන්න යන්ත්‍ර පැය කීයක් ගියාද? ශ්‍රම පැය වලට සම්බන්ධ කළොත් දැනගන්න ඕනේ ඇඳුම මහන්න ශ්‍රම පැය කීයක් ගියාද? යන්ත්‍ර පැය පදනමට සම්බන්ධ කළොත් අපි දැනගන්න ඕනේ ඇඳුම මහන්න යන්ත්‍ර පැය කීයක් ගියාද? ඔය විදිහට අපිට පුළුවන් පොදුකාර්ය අවශෝෂණ අනුපාතය හොයාගන්න. පොදුකාර්ය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදන්න අයවැයගත පදනමෙන්. පොදුකාර්ය අවශෝෂණය සඳහා ගණනය කළ හැකි පදනම් 6ක් තියෙනවා. ළමයි ප්‍රායෝගික ලෝකේ පොදුකාර්ය අවශෝෂණ පදනම් 6ක්. ඍජු ශ්‍රම පැය පදනම මං කිව්ව එකක් නේද? යන්ත්‍ර පැය පදනම, ඍජු ශ්‍රම පිරිවැය පදනම, ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම, ප්‍රාථමික පිරිවැය පදනම, නිෂ්පාදන ඒකක පදනම. ඔයට එහා ජීවිතේට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒතරම උසස් පෙළ මට්ටමට මේ 6ම අහලත් නැහැ. නමුත් 4ක් 5ක් අහලා තියෙන නිසා අපි මග හරින්න තු මේක හරියට ඉගෙන ගමු පාඩම. පොදුකාර්ය අවශෝෂණය සඳහා යොදාගත හැකි පදනම් 6ක් තියෙනවා. පැහැදිලි? අපේ නිසා ඔය පදනම් 6 උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගන්නයි යන්නේ. පැහැදිලිද? පොදුකාර්ය අවශෝෂණ පදනම් 6 උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගන්නයි යන්නේ. මේ දක්වා කියපු දේ පැහැදිලිද කියන්නකෝ. පදනම් 6 තේරුන්නේ නැහැ තමයි. නමුත් පොදුකාර්ය අවශෝෂණය කියන එක ගැන අදහසක් ආවද? හරිද? කතා කරන්න. හොඳයි. මේ පොඩි ප්‍රශ්නේ ලියාගන්න. මේ ප්‍රශ්නේ මම හිතනවා පොදුකාර්ය පිරිවැය අවශෝෂණය ගැන 100%ක් තේරෙයි. කිසිම කෙනෙක් අතරමැදින් ඩ්‍රොප් වෙන්න එපා. මේක අතිශය වැදගත්. මේ කැලේ බැරුව මේ පාඩමේ එක ගානක්වත් හදාගන්න බෑ. ඇත්තටම කියනනම් මේ වගු ගහ ගහ හදන එක ගොම් පාට් එකක්. මේක එන විහිළුවක්. මෙතනින් එහාට මේ කරන්න යන වැඩේ හරියට තේරුම් ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක විතරක් හදන්න පුළුවන් වුණා කියලා මුකුත් කරන්න බෑ. මේකට තියෙන ලකුණු ගන්න 10න් 5යි නම් ඉතුරු 5ම තියෙන ඊළඟ කැලලට. සමහර ගණන් වල මේක හදලා දෙනවා. අවශෝෂණය විතරයි කරන්න දෙන්නේ. ලියන්න. නිෂ්පාදන ආයතනයක එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් පමණක් ඇත. නිෂ්පාදන ආයතනයක එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් පමණක් ඇත. ඊට අදාළ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. ඊට අදාළ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. අනෙකුත් අයවැයගත තොරතුරු පහත පරිදිය. අනෙකුත් අයවැයගත තොරතුරු පහත පරිදිය. ඉතින් යරට ලියන්න. අයවැයගත
ඍජු ශ්‍රම පැය ගණන. අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන. පන්දාහයි. අයවැයගත යන්ත්‍ර පැය ගණන. අයවැයගත යන්ත්‍ර පැය ගණන. හාරදාහයි. අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය. අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය. අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය. රුපියල් ලක්ෂ 5යි. අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. රුපියල් ලක්ෂ 3යි. අයවැයගත නිෂ්පාදන ඒකක ගණන 1000යි. අයවැයගත නිෂ්පාදන ඒකක ගණන 1000යි. අයවැයගත නිෂ්පාදන ඒකක ගණන 1000යි. ඊළඟ ආයතනයේ විසින් නිපදවන P1 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 product 1 P1 නමැති භාණ්ඩයට අදාළ ආයතන විසින් නිපදවන P1 නමැති භාණ්ඩයට අදාළව භාණ්ඩයට අදාළ පහත සත්‍ය තොරතුරු පහත සත්‍ය තොරතුරු සපයා ඇත. පහත සත්‍ය තොරතුරු සපයා ඇත. ඊටින් දාන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 800යි. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි. ඍජු ශ්‍රම පැය ගණන. ඍජු ශ්‍රම පැය ගණන. ඍජු ශ්‍රම පැය ගණන. 4යි. යන්ත්‍ර පැය ගණන 3යි. යන්ත්‍ර පැය ගණන 3යි.
මේ ගාන ඔයාලා ජීවිතේ හදන වැදගත්ම ගානක් වෙයි. මේක හොඳට මතක තියාගන්න. මේ ගානෙන් ඔයාලට පොදුකාර්ය අවශෝෂණය කියන එක මම හිතනවා 100%ක් පැහැදිලි වෙනවා. ජීවිතේ මොන විභාගයක් කළත් ඒ වලින් පස්සේ chartered හරි CIMA හරි ACC හරි මොනවා කළත් මේ ගාන නැවත වතාවක් බලන්න මැනේජ්මන්ට් accounting වලට ඔයාලට මාර දැනුමක් මේ ගානෙන් දෙනවා. හරි. සම්මත වෙලාවට එහා ගියා කියලා හරියට පන්ති ඉවර වෙන වෙලාවට කට් කරලා ඉවර වෙලා ගිහලා නාට්‍ය බලන්න ලෑස්ති වෙන්න එපා. මේක ඉවර වෙනකන් අහගන්න රයිට්. මම මේ කලින්ම කිව්වේ ඒකයි. දැන් කාලේ ඉක්මවා යනකොට ටොක් ගාලා කට් කරලා ගිහලා මෝඩ ළමයි ඒ අදාළ නාට්‍ය බලනවා. නේ. පිස්සු. ඒතර බලන්න. දැන් සමහර ළමයි දැන් කියනවා අපිට ඒ වෙලාවෙන් පස්සේ ඉංග්‍රීසි පන්තිය තියෙනවා. මං හිතන්නේ නැහැ මීට වඩා ඉංග්‍රීසි පන්තිය වැදගත් වෙයි කියලා. සමහර ළමයි ඉන්නවා එහෙම. නේ. හරියට වෙලාවට කට් කරලා ගිහලා ඉංග්‍රීසි පන්තිය බලන් ඉන්නවා. ඒ වගේ බලන්න. අවශ්‍ය වන්නේ එක් එක් පොදු පදනම් මත එක් එක් පදනම් මත එක් එක් පදනම් මත කෝකාපි එක් එක් පදනම් මත කෝකාපි අවශෝෂණ අනුපාත එක් එක් පදනම් මත පොදුකාර අවශෝෂණ අනුපාත ගණනය කර එක් එක් පදනම් මත පොදුකාර අවශෝෂණ අනුපාත ගණනය කර භාණ්ඩ ඒකකයකට අවශෝෂණය වන භාණ්ඩ ඒකකයකට අවශෝෂණය වන පොදුකාර්ය පිරිවැය භාණ්ඩ ඒකකයකට අවශෝෂණය වන පොදුකාර්ය පිරිවැය හා භාණ්ඩ ඒකකයකට අවශෝෂණය වන පොදුකාර්ය පිරිවැය හා ඒකකයක මුළු පිරිවැය ගණනය කරන්න. ඒකකයක මුළු පිරිවැය ගණනය කරන්න. හොඳයි. එක සැරයක් මං ගාන කියවගෙන යනවා බලන්න. ආයතනයක එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් පමණක් ඇත. ඊට අදාළ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. අනිකුත් අයවැයගත තොරතුරු පහත පරිදිය ඍජු ශ්‍රම පැය ගණන 5000යි, යන්ත්‍ර පැය ගණන 4000යි, ඍජු ශ්‍රම පිරිවැය රුපියල් ලක්ෂ 5යි, ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් ලක්ෂ 3යි, නිෂ්පාදන ඒකක 1000යි. ඔක්කොම අයවැයගත කියලා කිව්වේ. අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන 5000යි, අයවැයගත යන්ත්‍ර පැය ගණන 4000යි, අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය රුපියල් ලක්ෂ 5යි, අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් ලක්ෂ 3යි, අයවැයගත නිෂ්පාදන ඒකක ගණන 1000යි. ආයතනය විසින් නිපදවන P1 නමැති භාණ්ඩයට අදාළ පහත සත්‍ය තොරතුරු සපයයි. ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 800යි, ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි, ඍජු ශ්‍රම පැය ගණන 4යි, යන්ත්‍ර පැය ගණන 3යි. අවශ්‍ය වන්නේ එක් එක් පදනම් මත පොදුකාර්ය අවශෝෂණ අනුපාත ගණනය කර භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කරන පොදුකාර්ය පිරිවැය සහ භාණ්ඩයේ ඒකකයක මුළු පිරිවැය ගණනය කරන්න. දැන් තාම මම දන්නවා ඔයාලට මේ ගැන අදහසක් නැහැ. මේක චුට්ටක් කරන්න යනකොට මේක නියමයට තේරෙනවා. පැහැදිලි?
දැන් ඔයා නිබන්ධනයට ගිහිල්ලා බලන්න ටියුට් එකට ගිහිල්ලා බලන්න පොදුකාර්ය අවශෝෂණ අනුපාතයක් හදන්නේ කොහොමද? අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදන්න අයවැයගත පදනමෙන්. මේකෙලමයි මේ අයවැයගත පදනම කියලා යට තියෙනනේ කොටස මේ අයවැයගත පදනම. ඒ පදනම කියන එක වෙනුවට දාන්න පුළුවන් පදනම් 6ක් තියෙනවා. පදනම තමයි 6ක් තියෙන්නේ. එක්ක ඍජු ශ්‍රම පැය පදනම වෙන්න පුළුවන්, යන්ත්‍ර පැය පදනම වෙන්න පුළුවන්. දැන් බලන්න ඉස්සෙල්ලාම ගත්තොත් ඍජු ශ්‍රම පැය පදනම. පොදුකාර්ය අවශෝෂණ අනුපාතයේ සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදන්න අයවැයගත ඍජු ශ්‍රම පැය ගණනින්. අපි එතකොට ඉස්සෙල්ලාම එමු. ඔතන තියෙන පළවෙනි පදනමට ඔය ඇවිල්ලා කෙලින්ම ලියන්න අංක 1 ඍජු ශ්‍රම පැය පදනම කියලා ලියන්න. ඍජු ශ්‍රම පැය පදනම. ඍජු ශ්‍රම පැය පදනම. අපි ළමයි මෙතෙන්දී පොදුකාර්ය පිරිවැය සම්බන්ධ කරන්න යනවා ඍජු ශ්‍රම පැයත් එක්ක. ඒතර බලන් ඉඳ ඉස්සෙල්ලා මම කරන දේ. ඍජු ශ්‍රම පැය පදනමට ආවොත් එහෙම මම පෝකාපි අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදනවා අයවැයගත ඍජු ශ්‍රම පැය වලින්. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදනවා අයවැයගත ඍජු ශ්‍රම පැය ගණනින්. පොඩ්ඩක් බලන් ඉන්න. මේ ගානේ මම කියනවා මේ භාණ්ඩයට අදාළ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය කියද රුපියල් ලක්ෂ 4යි. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4යිනේ. ඒක මම බෙදනවා මේ ගානේ අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන කීයද 5000යි. 5000යි. මට එන උත්තරයක් රුපියල් 80යි. මේ මොකද්ද මේ ශ්‍රම පැයකටනේ. පැහැදිලිද පොදුකාර්ය අවශෝෂණ අනුපාතය හදාගත්ත විදිය? මම එතන පොදුකාර්ය පිරිවැය සම්බන්ධ කළා ශ්‍රම පැයත් එක්ක. ආයතනයේ පොදුකාර්ය පිරිවැය අරගෙන ශ්‍රම පැයත් එක්ක සම්බන්ධ කළා. එතකොට මට එනවා එක ශ්‍රම පැයක් ගත වෙනකොට ආයතනය තුල කොච්චරක පොදුකාර්ය පිරිවැයක් එනවද? එහෙනම් මේ ආයතනය තුල එක ශ්‍රම පැයක් ශ්‍රමිකයෝ එක පැයක් වැඩ කරනකොට පොදුකාර්ය පිරිවැයක් ඇති වෙනවලු කීයකද? රුපියල් 80ක. එතන දැක්කද පදනම තමයි අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන. ඉස්සලා මේක හදලා පෙන්නන්නකෝ යත්. අංක 1 කියලා දාලා ඍජු ශ්‍රම පැය පදනම පෝකාපි අවශෝෂණ අනුපාතයේ සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදීම අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන. ඒතර ඍජු ශ්‍රම පැය පදනමට අවශෝෂණ අනුපාතය හොයන්න. කියපු දේ තේරුණාද? අවශෝෂණ අනුපාතය හතපු විදිය හරිද කියලා මං අහුවේ. තේරුණාද? කරුණාකරලා ප්‍රතිචාර දක්වන්න කියලා කිව්වේ. දැන් බලන්න. දැන් බලන්න. මේ දැන් අපි මේ පදනමේදී පොදුකාර්ය පිරිවැය සම්බන්ධ කළේ ශ්‍රම පැයකටනේ. දැන් බලමු අවශෝෂණය කරන විදිය. බලන්න. මේ තියෙන්නේ මෙයාලා හදන භාණ්ඩයකට අදාළ තොරතුරුනේ. මෙයාලා හදන P1 කියන භාණ්ඩය. ඔන්න බලන්න. මම දැන් මේ P1 කියන භාණ්ඩයට මේක හදන්න යනවා. ඔය භාණ්ඩේ
ඍජු ද්‍රව්‍ය පිරිවැය කීයද? අපිට කියන ඔය භාණ්ඩය සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 800යි. ඔය භාණ්ඩය සඳහා ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි. මේකේ ඍජු වෙනත් පිරිවැයක් නැහැනේ. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් නැහැ. මම මේ දෙක එකතු කරලා ගන්නම් මෙන්න මේ භාණ්ඩේ ප්‍රාථමික පිරිවැය. ඔය කියන P1 භාණ්ඩයේ ප්‍රාථමික පිරිවැය අපිට දරන්න සිද්ධ වෙනවා රුපියල් 2000ක්. මට දැන් බලා ගන්න ඕනේ මේකට දාන්න ඕනේ පොදුකාර පිරිවැය පෝකාපී. ඔන්න බලන්න අවශෝෂණය. ඔන්න බලන්න අවශෝෂණ අවදානය. අහින්. මෙතන අපි දැන් පොදුකාර පිරිවැය සම්බන්ධ කළා නේද ශ්‍රම පැයක පොදුකාර පිරිවැය. එක ශ්‍රම පැයකට පොදුකාර පිරිවැය කීයද? කීයද මේ තියෙන්නේ? එක ශ්‍රම පැයක පොදුකාර පිරිවැය කීයද? කරුණාකරලා උත්තර දෙන්න. රුපියල් 80යි. එතකොට zoom කරන්න බෑ ළමයි මේක අහින්න. එහෙම මේක අවදානය යනවා හොඳ 100න් ඉන්න නිසා. ඔයාලට තේරෙනවනේ මේ කියන එක මෙතන තියෙන 80 එච්චරයි. එතකොට එක ශ්‍රම පැයක පොදුකාර පිරිවැය 80යි. නේද? බලන්න. එතකොට මෙහෙමයි. දැන් මෙතන බලන්නකෝ පොදුකාර පිරිවැය. හරි. දැන් මෙතන අපි හදලා බැලුවා පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය මෙතන තියෙනවා කීයද? ශ්‍රම පැයකට රුපියල් 80යිනේ. එක ශ්‍රම පැයකට පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය රුපියල් 80යි. දැන් අපි ශ්‍රම පැය පදනම මත පොදුකාර අවශෝෂණය කරන්න යන්නේ. හරිද? එතකොට ශ්‍රම පැය පදනම මත පොදුකාර අවශෝෂණය කරන්න යන්නේ. මට කියන්නේ මේ භාණ්ඩේ හදන්න ශ්‍රම පැය කීයක් යනවද? මේ භාණ්ඩේ හදන්න ශ්‍රම පැය කීයක් යනවද? මේ භාණ්ඩේ හදන්න ඍජු ශ්‍රම පැය යනවා කීයද? 4ක්. අපි පොදුකාර පිරිවැය සම්බන්ධ කළා නේද ශ්‍රම පැයක පොදුකාර පිරිවැය. ශ්‍රම පැයකට කීයද රුපියල් 80යි. දැන් ශ්‍රම පැයකට පොදුකාර පිරිවැය රුපියල් 80යි. භාණ්ඩේ හදන්න ශ්‍රම පැය කීයක් යනවද? 4ක් යනවනේ. එතකොට 80 වැඩි කිරීම 4 නේ. 80 වැඩි කිරීම 4 කීයද? 320යි. නම් මේ භාණ්ඩයට අවශෝෂණය වෙන පොදුකාර පිරිවැය කීයද? 320යි. ඒ අනුව මෙතන මුළු පිරිවැය ඔයාට ගන්න පුළුවන් 2320යි. මුළු පිරිවැය ගන්න පුළුවන් 2320යි. දැකද? අපි එතන පොදුකාරය අවශෝෂණයට යොදාගත්තේ මොන පදනමද? ඍජු ශ්‍රම පැය පදනම. ඒතර පොදුකාරය අවශෝෂණ අනුපාතය හැදුවා අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදුවා අයවැයගත ඍජු ශ්‍රම පැය ගානේ. උත්තරේ විදිහට ආව එක ශ්‍රම පැයක පොදුකාරය. ශ්‍රම පැයක පොදුකාරය 80යි. භාණ්ඩේ හදන්න යන පැය ගාන 4යි. ඒ විදිහට අපි පොදුකාරය අවශෝෂණය කළා. පැහැදිලිද? හරි බලන්න. යමු ඊළඟ පදනමට. කෙනෙක් ගන්නවා ඒක ඉවරයිද? ඔව්. එච්චරයි ඒකේ තියෙන්නේ. මේක තමයි කරන්නේ. ඍජු ශ්‍රම පැය පදනම මත පොදුකාරය අවශෝෂණය කළොත් මෙන්න. මේක හදලා පෙන්න ගන්න.
දැන් අංක 2. යමු ඊළඟ පදනම. හරිද? යමු ඊළඟ පදනම. යන්ත්‍ර පැය පදනම. මේ කතා කළේ ඍජු ශ්‍රම පැය පදනම. අපි දැන් කතා කරන්න යනවා යන්ත්‍ර පැය පදනම. යන්ත්‍ර පැය පදනම මත කොහොමද පොදුකාර අවශෝෂණය කරන්නේ? බලන්න. මම පදනම් 6ම සාකච්ඡා කරනවා මේ බෝඩ් එකේ ඉඩ බැලන්ස් කරලා යන්නේ ඒකයි. මේ 6ම කතා කරලා ඒ 6ම කන්ක්ලූඩ් කරන්න ඕනේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. මේ බලන් ඉන්න. අපි යනකොට යන්ත්‍ර පැය පදනමට අපි පොදුකාර පිරිවැය සම්බන්ධ කරනවා යන්ත්‍ර පැය වලට. දැන් මෙතන අපි පොදුකාර සම්බන්ධ කළේ ශ්‍රම පැය වලටනේ. අපි බලුවා එක ශ්‍රම පැයක පොදුකාර කීයද? යන්ත්‍ර පැය පදනමට යද්දි මොකක්ද දන්නවද කරන්නේ? මෙහෙමයි අනුපාතය හදන්නේ. පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතයේ සමානයි උඩට කොහොමදත් වෙන්නේ අයවැයගත මුළු පොදුකාර පිරිවැය තමයි. මේකමයි. දැන් බෙදන්නේ මොකෙන්ද? දැන් පොදුකාර පිරිවැය සම්බන්ධ කරන්නේ ශ්‍රම පැය වලට නෙවෙයි මොනවටද? දැන් අපි පොදුකාර පිරිවැය සම්බන්ධ කරන්නේ යන්ත්‍ර පැය වලට. බෙදන්නේ මොකෙන්ද? බෙදන්නේ අයවැයගත යන්ත්‍ර පැය ගණන. බෙදන්නේ අයවැයගත යන්ත්‍ර පැය ගණන. එහෙනම් මට උදව් කරන්න. මේ ගානේ අයවැයගත මුළු පොදුකාර පිරිවැය කීයද? ඒක ඉස්සෙල්ලා ගානමයි. රුපියල් ලක්ෂ 4යි. අයවැයගත යන්ත්‍ර පැය ගාන කීයද? අයවැයගත යන්ත්‍ර පැය ගාන කීයද? අයවැයගත යන්ත්‍ර පැය ගාන 4000යි මේ. මේක බෙදන්න 4000න්. දැන් එනවා රුපියල් 100ක්. ඉස්සෙල්ලා ආවේ ශ්‍රම පැයක පොදුකාර පිරිවැය නේද? දැන් මොකක්ද වෙන්නේ? මේ මොකක්ද? ඉස්සෙල්ලා ආවේ ශ්‍රම පැයකටනේ. දැන් මොකටද ආවේ? දැන් පොදුකාර පිරිවැය ඉන්නේ ශ්‍රම පැයකට නෙවෙයි එක යන්ත්‍ර පැයකටනේ. එක යන්ත්‍ර පැයකට පොදුකාර පිරිවැය කීයද? දැන් ඉන්නේ ඒකයි. එක යන්ත්‍ර පැයකට කොච්චරක පොදුකාර පිරිවැයක් තියෙනවද? රුපියල් 100යි. දැන් ඔහොමම බලමු කොහොමද අවශෝෂණය කරන්නේ? අවශෝෂණය කරන්නේ කොහොමද? කලින් වගේම මේ තොරතුරු සමානයිනේ. ඍජු ද්‍රව්‍ය පිරිවැය කීයද? රුපියල් 800යි. ප්‍රොඩක්ට් 1 එක හදන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 800යි. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි. එතකොට ප්‍රාථමික පිරිවැය රුපියල් 2000යි. දැන් අපි මේකට දාන්න ඕනේ පෝකාපි. පොදුකාර පිරිවැය කොහොමද දාන්නේ? මේකට පොදුකාර පිරිවැය කොහොමද දාන්නේ? පොදුකාර පිරිවැය දාන්න කියලා කියන්නේ යන්ත්‍ර පැය පදනම මත නේද? දැන් වැඩේ තේරෙන්න ඕනේ. දැන් අපිට ඕනේ භාණ්ඩය හදන්න ගන්න ශ්‍රම පැයද යන්ත්‍ර පැයද? දැන් අපිට ඕනේ භාණ්ඩය හදන්න ගන්න ශ්‍රම පැයද යන්ත්‍ර පැයද? දැන් ඕනේ යන්ත්‍ර පැය. දැන් අපි පොදුකාර පිරිවැය සම්බන්ධ කළේ යන්ත්‍ර පැය වලටනේ. දැන් එක යන්ත්‍ර පැයක පොදුකාර පිරිවැය ඔයාලා දන්නවා රුපියල් 100යි. මේ භාණ්ඩය හදන්න යන යන්ත්‍ර පැය ගන්න බලන්න. යන්ත්‍ර පැය ගන්න 3යි. 3 වැඩි කරන්න 100යි.
300යි. දැක්කද? දැන් මේකේ මුළු පිරිවැය 2300යි. දැන් මේකේ මුළු පිරිවැය 2300යි. ඔන්න දෙවෙනි පදනම. යන්ත්‍ර පැය පදනම මත පොදුකාර අවශෝෂණයක් කළා. කිව්ව දේ තේරුණාද? දැන් කෙනෙක් අහන්න එපා. ඉතින් ඉස්සෙල්ලා 320යිනේ දැන් 300නේ උත්තර දෙක වෙනස්නේ. ඒක තමයි පාඩම. ඔයා යොදා ගන්න පදනම මත භාණ්ඩයකට අවශෝෂණය වෙන පොදුකාර පිරිවැය වෙනස් වෙනවා. ඔයා දැනගන්න ඕනේ ආයතනයේ වඩා සුදුසු පදනම මොකක්ද කියන එක. තේරුණාද කරපු වැඩේ? මේ පදනම් දෙක තේරුණාද? හොඳයි. චුට්ටක් වේගවත් වෙලා ඒකත් හදලා පෙන්නන්න බලන්න. යමු තුන්වෙනි පදනම. තුන්වෙනි පදනම ලියන්න. අපි ඍජු ශ්‍රම පැය පදනම කළා, යන්ත්‍ර පැය පදනම කළා. යන්න ඍජු ශ්‍රම පිරිවැය පදනම. ඍජු ශ්‍රම පිරිවැය පදනම. ඍජු ශ්‍රම පිරිවැය පදනම. බලන්න මෙතෙන්දි කරන විදිය. අපි ඔතෙන්දි කරන්නේ පොදුකාර පිරිවැය සම්බන්ධ කරනවා ඍජු ශ්‍රම පිරිවැයට. මෙහෙමයි වෙන්නේ. එතනත් අපි ලියනවා පොදුකාර පිරිවැය මාත් එක්කම ලියමුද? පෝකාපි අවශෝෂණ අනුපාතයේ සමානයි උඩට ගන්න මේකම. අයවැයගත මුළු පොදුකාර පිරිවැය අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදන්න අයවැයගත ඍජු ශ්‍රම පිරිවැයෙන් හැබැයි මේක වැඩි කරන්න C. මෙතනට ගන්නේ ඍජු ශ්‍රම පිරිවැය. දැන් මෙතන ගත්තේ පැය ගණන්නේ මේ දෙකේම. මේ කරන වැඩේ වට තේරෙයි. බලන්න ඔලියන්නකෝ. අපි මෙතන පොදුකාර පිරිවැය සම්බන්ධ කරනවා ශ්‍රම පිරිවැයට. අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදන්න අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය. මේ දෙකම පිරිවැය. ඒ කියන්නේ මෙතන කරලා තියෙන මේකයි. ආයතනයේ පොදුකාර පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය කොච්චර ප්‍රතිශතයක්ද? ඒ කියන්නේ ආයතනයේ ඍජු ශ්‍රම පිරිවැය දන්නවා නම් පොදුකාර පිරිවැය ඒකෙන් කොච්චරක්ද ප්‍රතිශතයක් විදිහට. මේක අපි හදලා බලමු. මේක හදලා බලන්න ගියොත් එහෙම හරිද? හදලා බලන්න ගියොත් එහෙම ආයතනයේ මුළු පොදුකාර පිරිවැය කීයද? අයවැයගත පොදුකාර පිරිවැය ලක්ෂ 4යි. කීයද අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය? අයවැයගත මුළු ඍජු ශ්‍රම පිරිවැය ලක්ෂ 5යි. එතන ගන්න ලක්ෂ 5ක්.
100ට 5න් 4යි කියන්නේ 180යි. මේ මොකෙන්ද? ශ්‍රම පිරිවැයෙන්. ශ්‍රම පිරිවැයෙන්. ඕකේ තේරුම ළමයි අපි දන්නවා නම් ආයතනයේ ශ්‍රම පිරිවැය. හරිද? ඔයා දන්නවා නම් ආයතනයේ ශ්‍රම පිරිවැය දන්නවා නම් පොදුකාර පිරිවැය ආයතනයේ ශ්‍රම පිරිවැයෙන් 80ක්. මේක හොඳට තේරෙන්නේ අවශෝෂණය කරන්න ගියාම දැන්. ඔයා ආයතනයේ ශ්‍රම පිරිවැය දන්නවා නම් පොදුකාර පිරිවැය ශ්‍රම පිරිවැයෙන් 80ක්. හරිද? බලන්න. අන්න. දැන් බලමු අවශෝෂණය. මේ බලන්න. මෙතන ඇබ්සෝප්ෂන් බලන්න. අවශෝෂණය බලන්න. දැන් අපි මෙතන ඉස්සෙල්ලා වගේම ගන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය 800යිනේ. ඍජු ශ්‍රම පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය 800යි. ඍජු ශ්‍රම පිරිවැය 1200යි. එතකොට ප්‍රාථමික පිරිවැය 2000යිනේ. අපි දැන් මේකට අවශෝෂණය කරන්න ඕනේ පොදුකාර පිරිවැය. නේද? මේකට අවශෝෂණය කරන්න ඕනේ පොදුකාර පිරිවැය. ඒවල හදාගත්තා. ඔයාලා හදාගත්ත පොදුකාර පිරිවැය ශ්‍රම පිරිවැයෙන් 80ක් නේ. සමස්ත ආයතනයේ ශ්‍රම පිරිවැයෙන් 80ක් පොදුකාරය. මේ භාණ්ඩයේ එක භාණ්ඩයක් හදන්න ශ්‍රම පිරිවැය කීයද? 1200යිනේ. එක භාණ්ඩයක් හදන්න යන ශ්‍රම පිරිවැය කීයද? 1200ක්. එහෙනම් මේ 1200න් 80ක් වෙන්න ඕනේ මොකද්ද? පොදුකාර පිරිවැයනේ. පොදුකාර පිරිවැය 1200න් 80ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද? පොදුකාර පිරිවැය 1200න් 80ක්. නමසේ 60ක් නේ. යනුව මුළු පිරිවැය 2960ක් වෙනවා. දැක්කද? එක එක පදනම් වලට එන එක එක උත්තර. දැන් වැඩි තේරෙනව නේද? මෙතන පොදුකාර අවශෝෂණයට යොදාගත්තේ මොකද්ද? ඍජු ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් ලෙස පොදුකාර අවශෝෂණය කළා. පොදුකාර පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් ලෙස අවශෝෂණය කළා. දැන් ලේසියි. ඔක්කොම ඔය වගේ තමයි. හරි. මේ වගේම තව එකක් කරන එක කරනකොට මේක තව තහවුරු වෙනවා. මේකේ මොකක් හරි තව තහවුරු වීම මදි නම් යමු ඊළඟ පදනමට. ඒතර ඒකෙන් මේක තව අහු වෙනවා. මොකද මේ ඔක්කොම එක වගේ අනිතුරු ටික. දැන් එන්නකෝ ඊළඟ පදනමට. ඊළඟ පදනම තමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. අංක 4 ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. මේ බලන්න කරන විදිය. මේ බලන්න කරන විදිය. මේ බලන්න කරන විදිය. ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනමේදී මාත් එක්කම ලියන්න. පෝකාපි අවශෝෂණ අනුපාතය සමානයි
උඩට කොහොමටත් ඉන්නේ අයවැයගත මුළු පොදුකාරය පිරිවැය. ඒක බෙදන්න දැන් මෙතන බෙදුවේ අයවැයගත ඍජු ශ්‍රම පිරිවැයෙන්නේ. මේක බෙදන්න අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැයෙන්. වැඩි කරන්න 100න්. එතන පොදුකාර පිරිවැය අපි සම්බන්ධ කළා ද්‍රව්‍ය පිරිවැයට. පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? බලන්න. පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැයට සම්බන්ධ කළා. අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදීම අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය වැඩි කිරීම 100. පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? හදලා බැලුවොත් අයවැයගත මුළු පොදුකාර පිරිවැය ලක්ෂ 4යි. ඔය ගානේ අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය කීයද? පොදුකාර පිරිවැය ලක්ෂ 4යි. හරිද? අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය කීයද? රුපියල් ලක්ෂ 3යි නේ. ලක්ෂ 3යි. 100ට ගත්තාම 100ට 133.3ක් වෙනව නේද? මේ මොකෙන්ද? ද්‍රව්‍ය පිරිවැයෙන්. ද්‍රව්‍ය පිරිවැයෙන් පොදුකාර පිරිවැය. ඒ කියන්නේ ද්‍රව්‍ය පිරිවැයට වඩා පොදුකාර පිරිවැය වැඩි කියලා කියන්නේ. ඒකනේ ඒකේ තේරුම. කොහොමද? කියන්නේ පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැය වගේ 133.3ක්. ඒ කියන්නේ පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැයට වඩා වැඩි. දැන් බලන්න අවශෝෂණය. P1 එකේ පිරිවැය හොයන්න ගියොත් භාණ්ඩය සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැයක් යනවා කීයකද? රුපියල් 800ක. ඍජු ශ්‍රම පිරිවැයක් යනවා රුපියල් 1200ක. නේද? එතකොට දැන් ඍජු ද්‍රව්‍ය පිරිවැය 800 ඍජු ශ්‍රම පිරිවැය 1200. මේකට ප්‍රාථමික පිරිවැය මේ අනුව 2000යි නේ. අපි දැන් මේකේ පෝකාපි හොයමු. දැන් දක්ෂ ළමයෙක් කියන්න මේකේ පොදුකාර පිරිවැය කොහොමද අවශෝෂණය කරන්නේ? එයාලා දන්නවා. පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැයෙන් 133.3ක්. මේ භාණ්ඩය හදන්න යන ද්‍රව්‍ය පිරිවැය කීයද? 800යි. 800න් 100ට 133.3යි. ඔන්න පොදුකාර පිරිවැය. 8 වරක් 3 24න් 4 දැම්ම 2ක් විතරයි. 8 වරක් 3 24යි 2යි 26 දැම්ම 2ක් විතරයි. 8 වරක් 3 24යි 2යි 26 දැම්ම 2ක් විතරයි. 1066.4යි නේ. ඒ පදනම මත ගත්තොත් භාණ්ඩේ මුළු පිරිවැය 3066ක් වෙනවා. දැන් පැහැදිලිද වැඩි? එතන පොදුකාරය අවශෝෂණයට යොදාගත්තේ මොකද්ද? ඍජු ද්‍රව්‍ය පිරිවැය මත පොදුකාරයේ කොපමණ ප්‍රතිශතයක්? හොඳයි. යමු පස්වෙනි පදනම. ලියන්න ප්‍රාථමික පිරිවැය පදනම. ප්‍රාථමික පිරිවැය පදනම. ප්‍රාථමික පිරිවැය පදනම. දැන් කියද්දිම ඔයාලට තේරෙනවා. නේ? සාධාරණ බුද්ධියක් තියෙනවා නම් තේරෙනවා. පෝකාපි අවශෝෂණ අනුපාතය සමානයි උඩට ගන්න අයවැයගත මුළු පෝකාපි බෙදන්න මොකෙන්ද? අයවැයගත
ප්‍රාථමික පිරිවැය. වැඩි කරන්න 100. එතන අපි පොදුකාර පිරිවැය සම්බන්ධ කරනවා ප්‍රාථමික පිරිවැය ප්‍රතිශතයක් ලෙස. අයවැයගත පොදුකාර පිරිවැය ලක්ෂ 4මයි. අයවැයගත ප්‍රාථමික පිරිවැය කීයද? මේ දෙක ඍජු ද්‍රව්‍ය පිරිවැය හා ශ්‍රම පිරිවැය කියන දෙකේ එකතුව. ලක්ෂ 8යිනේ. නෑ 2000 ගන්න එපා. ඒ ඒකකයකනේ අපි ගන්නනේ මුළු. අයවැයගත මුළු ප්‍රාථමික පිරිවැය. 2000 කියන්නේ එකක ප්‍රාථමික පිරිවැයනේ. ඒක ගන්න අවශෝෂණයට. අනුපාතය හදනකොට ගන්න මේ දෙක. ලක්ෂ 8යි. වැඩි කිරීම 100. උත්තරේ 50%නේ. උත්තරේකද 50%යි. මේ ප්‍රාථමික පිරිවැයෙන්. එන ඔයා භාණ්ඩේ ප්‍රාථමික පිරිවැය දන්නව නම් ඒකෙන් 50%ක් පොදුකාර පිරිවැය. ඔයා දන්නවා නම් භාණ්ඩයක් හදන්න යන ප්‍රාථමික පිරිවැය ඒකෙන් 50%ක් වැඩ ගන්න පුළුවන් පොදුකාර පිරිවැය විදිහට. භාණ්ඩේ හදන්න යන ප්‍රාථමික පිරිවැය දන්නවා නම් 50%ක් පොදුකාරය. අවශෝෂණය කළා පෙන්නමු P1 එකක් හදන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය යනවා P1 භාණ්ඩයක් හදන්න රුපියල් 800. ඍජු ශ්‍රම පිරිවැය යනවා රුපියල් 1200. ඒ අනුව P1 භාණ්ඩෙට ප්‍රාථමික පිරිවැය රුපියල් 2000ක් යනවා. දැන් ගන්න පෝකාපි. දැන් පොදුකාර පිරිවැය ප්‍රාථමික පිරිවැයෙන් 50%යිනේ. දැන් ප්‍රාථමික පිරිවැය 2000යි මේ තියෙන්නේ. දෙදාහෙන් 50යි 1000යි. ඒ අනුව මුළු පිරිවැය 3000යි. මුළු පිරිවැය 3000යි. දැන් ළමයි පදනම් ටික තේරෙනවද වැඩේ? හරිද? දැන් අගම් මුල සෙට් එකකින් එනවද? මේවා මේවා හරියට තේරෙනවා නම් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා තේරුම් ගන්න මම මේ ඕනේ කියන්නේ නිකන් මේ A level ළමයින්ට ෂේප් වෙන්න නෙමෙයි උගන්වන්නේ. ඒක වලට තේරෙනවා ඇති මම මේ ටිකක් ඔළුවට එන්න උගන්වන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් නැතුව මේක A level ළමයින්ට ෂේප් වෙන්න නම් පළවෙනි පදනම් දෙක විතරක් ඉගෙනුවා නම් ඇති. මේ පදනම් දෙක විතරයි සියලුම පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන්නේ. ඇත්ත කතන්දරේ. මේ පදනම් දෙක විතරක් උගන්වලා පහුගිය අවුරුදු 5ක පේපර්ස් හදුවා නම් ඔයාට මට කීත හැකි දැක්කනේ වැඩේ තේරුණානේ කියලා. නමුත් ඒක හිත දෙන්නේ නැහැ. ඔයාට කැම්පස් එකට ගිහිල්ලත් ආයෙ ඕහෙඩ් නැහැ. හොඳට මතක තියාගන්න. උපරිමයට කරනවා. ටික හරියට තේරුම් ගන්න. මම මේවා මේ ටියුට් එකට දාලා නැහැ. ඔයා දකින්න ඇතිනේ. ඔයා ටියුට් වලට දාලා එහි මෙහි වෙදි වෙදි යනවා. එහෙම උනේ නැහැ නේ. ඒ නිසා තමන් මේ උදාහරණෙ මම අදහස් කළේ. ටියුට් එකේ පදනම් ටික දැම්මා. රයිට්. ඒවා වෙන වෙනම මේ මම මේ ගණන් මෙහෙම හදලා මොකුත් නැත්තේ. ඔයා හදලා ඔලුවට ගන්න තේරුම් ගන්න. රයිට්. පදනම් 6 දාලා තියෙනවා. අමු. අවසාන අංක 6. නිෂ්පාදන ඒකක පදනම. නිෂ්පාදන ඒකක පදනම. මේක තමයි ලේසිම් පදනම. මේක අපි අද කළා අර මතකද එක ගානක කලින් කළේ. මෙතන පෝකාපි අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදුකාර පිරිවැය කෙලින්ම බෙදන්න අයවැයගත නිෂ්පාදන එකක කරණය. අයවැයගත මුළු පොදුකාර පිරිවැය කෙලින්ම බෙදන්න අයවැයගත නිෂ්පාදන එකක කරණය.
අපි කෙලින්ම එක බාණ්ඩ එක පොදුකාරය හොයන්න යන්නේ. අපි කෙලින්ම හොයන එක බාණ්ඩ එක පොදුකාරය කීයද කියලා. එතකොට මෙතන අයවැයගත මුළු පොදුකාර පිරිවැය ලක්ෂ 4යිනේ. මෙතන මම කිව්වා අයවැයගත නිෂ්පාදන ඒකක ගණන බාණ්ඩ එකක 1000යි කියලානේ. බෙදන්න 1000න්. රුපියල් 400යි කෙලින්ම ඒකකයකට. එක ඒකකයකට පොදුකාරය 400යි. දැක්කද? ඒක තමයි ලේසිම පදනම. එක භාණ්ඩ ඒකකයක පොදුකාර පිරිවැය කෙලින්ම 400යි. එක භාණ්ඩ ඒකකයකට පොදුකාරය යනවා 400යි. එක භාණ්ඩ ඒකකයකට පොදුකාරය යනවා 400යි. හරිද? දැන් අපි අවශෝෂණය කරමු. P1 හදන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 800යි. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 1200යි. ඒ කියන්නේ P1 හදන්න ප්‍රාථමික පිරිවැය 2000යි. පොදුකාරය කීයද? ඒ අවශෝෂණය කරන්න දෙයක් නැහැ. කෙලිම බාණ්ඩ එකක පොදුකාරය හොයාගත්ත කීයද? 400යි මේ. එහෙනම් මුළු පිරිවැය කීයද? 2400යි. මුළු පිරිවැය 2400යි. මට තව විනාඩි 5ක් ඕනේ. නිසා කලබල වෙන්න එපා ක්ලාස් එකෙන් ලිව්වෙන්න. රයිට්. ඔන්න පොදුකාරය අවශෝෂණ පදනම් 6. දැන් මට කියන්න පදනම් 6 තේරුණාද? නැවත වතාවක් ගෙදෙද්දි ඔය ගාන හදන්න අදම හදන්න. රයිට්. දැන් මට දෙන්න මේ පදනම් 6ට අදාළව සාධාරණීකරණය කිරීම කරන්න. මේ බලන්න. ළමයිනේ. මෙන්න පදනම් 6. මෙන්න මේ තියෙන මම දාපු වාක්‍ය දෙක තුන කියවන්න. ආයතනයක් විසින් පොදුකාර පිරිවැය අවශෝෂණය කිරීම සඳහා යොදා ගන්නා පදනම මත ඒකකයක් සඳහා අවශෝෂණය කරන පොදුකාර පිරිවැය වෙනස් වන අතර ඒ මත භාණ්ඩ ඒකකයක මුළු පිරිවැයද වෙනස් වේ. එබැවින් ආයතනයේ ස්වභාවය අනුව වඩාත්ම සුදුසු අවශෝෂණ අනුපාතය යොදාගත යුතුය. ඒ කතාව ඇත්ත නේද? පොදුකාර අවශෝෂණය කරන්න ගන්න පදනම මත බලන්න මෙතන 320යි, මෙතන 300යි, මෙතන 960යි, මෙතන 1066යි. මෙතන 1000යි මෙතන 400යි. මොකක්ද හරි කියලා අපි දන්නේ නැහැ නේ. අපි යොදා ගන්න පදනම මත මොකද කියන්නේ? එක භාණ්ඩයක් සඳහා අවශෝෂණය වෙන පොදුකාර පිරිවැය වෙනස් වෙනවා. එතකොට පොදුකාර පිරිවැය යනු කාලයත් සමග ඇතිවන පිරිවැය බැවින් අවශෝෂණය කිරීම සඳහා වඩාත්ම සුදුසු පදනම් ලෙස සලකන්නේ කාලයත් සමග සම්බන්ධ වන පදනම් වන ඍජු ශ්‍රම පැය පදනම සහ යන්ත්‍ර පැය පදනමයි. මෙන්න ලස්සන කතාවක්. පොදුකාරය අවශෝෂණයට හොඳම පදනම් දෙක මොනවද කියලා ඇහුවොත් මේ දෙක. ඍජු ශ්‍රම පැය පදනම සහ යන්ත්‍ර පැය පදනම. ඇයි දන්නවද? බොහෝ පොදුකාර්ය ළමයි කාලයත් එක්කනේ ඇති වෙන්නේ. පොදුකාර්යවල තියෙනවා ලයිට් බිල්, වතුර බිල්, වක්‍ර ශ්‍රමය, ගොඩනැගිලි කුලී. පොදුකාර්ය පිරිවැය ගොඩක් කාලයත් එක්ක ඇති වෙච්ච ඒවානේ. ඒ නිසා අවශෝෂණයටත් වඩා සුදුසු කාලය සමග ඇති වෙච්ච පදනම්. ඒ නිසා මේ පදනම් දෙක තමයි වඩාම හොඳ. උසස් පෙළත් ගොඩක් වෙලාට එන්නේ ওই පදනම් දෙක. පැයක් සඳහා ගෙවන වැටුප් අනුපාතිකය සෑම විටම සමාන නම්
ඍජු ශ්‍රම පිරිවැය පදනම මත අන්තර්ග්‍රහණය වන පොදුකාර්ය පිරිවැය ඍජු ශ්‍රම පැය පදනම මත අන්තර්ග්‍රහණය වන පොදුකාර්ය පිරිවැයට සමානයි. ඒ කියන්නේ මේකයි. මේ ඍජු ශ්‍රම පැය සහ ඍජු ශ්‍රම පිරිවැය කියන දෙකේ වෙනසක් තියෙනවා. හැබැයි හිතන්නකෝ ආයතනයේ ශ්‍රමිකයෝ ඔක්කොටම වැඩ කරපු පැයකට සමාන ගාණක් ගෙවනවා නම් එතෙන්දි මේ දෙකෙන් එක උත්තරයක් එන්න ඕනේ. කෙනෙක් හිතුවොත් එමෙ ඉතින් ශ්‍රම පැය තියාගෙන ඇයි ශ්‍රම පිරිවැය හදන්නේ? ඇතම් ආයතන ශ්‍රමිකයින්ට පඩි ගෙවන්නේ පැය ගානට නෙවෙයි ඒකක ගානටනේ. ඉතින් හදපු ඒකක ගානට පඩි ගෙවන ව්‍යාපාරයකට ශ්‍රම පැය පදනම ගන්න බෑ මෙන්න මේ දෙකනේ. හදපු පැය ගාන මත නෙමෙයි නම් පඩි ගෙවන්නේ ඒකක ගාන මත නම් එයාලට ශ්‍රම පැය පදනමට යන්න බෑනේ. එයාලට ශ්‍රමය මත සම්බන්ධ වෙන්න නම් ශ්‍රම පිරිවැයට යන්න සිද්ධ වෙනවා. ඊළඟ ඍජු ද්‍රව්‍ය පිරිවැය පොදුකාර්ය ඒකකයක් සමග සම්බන්ධ නොමැති බැවින් එම පදනම යෝග්‍ය නොවේ. එසේම ප්‍රාථමික පිරිවැය පදනමද යෝග්‍ය නොවන්නේ ඒ තුල ද්‍රව්‍ය පිරිවැය අන්තර්ගත වන බැවිනි. මේකයි. මෙතන මේ ද්‍රව්‍ය පිරිවැය පදනම ඇත්තටම පොදුකාර්ය අවශෝෂණයට සුදුසු නෑ. පොදුකාර්ය පිරිවැයයි ඍජු ද්‍රව්‍ය අතර සම්බන්ධයක් නෑනේ. ලයිට් බිලයි අඳුම් මහන්න යන රෙදි ටිකේ අතර සම්බන්ධයක් නෑනේ ගාමන්ට් එකක. ඒ නිසා මේක හොඳ පදනමක් නෙවෙයි. මේකත් හොඳ පදනමක් නෙවෙයි. ඒකට හේතුව ප්‍රාථමික පිරිවැයත් වැඩිපුර තියෙන්නේ ද්‍රව්‍යනේ. ඉතින් ද්‍රව්‍ය පිරිවැය හොඳ නැත්නම් ප්‍රාථමික පිරිවැයත් හොඳ නෑනේ. අන්තිම එක. මේක හොඳයි. හැබැයි ව්‍යාපාරයේ හැමදාම සමජාතීය භාණ්ඩ හදනවා නම් විතරයි මේකට යන්න වෙන්නේ. ඔයාලට මතක නම් අර ගිය සතියේ මම අර ගත්ත මේ ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරය කරන අංකල්ගේ උදාහරණේ ළමයි අහපු ප්‍රශ්නයකට මම ওই උත්තරේ දුන්නා. මං කියන්නේ පුටුවක පොදුකාර්ය පිරිවැය, මේසක පොදුකාර්ය පිරිවැයයි අල්මාරියක පොදුකාර්යය සමාන නෑනේ. ඒතර නිෂ්පාදන ඒකක පදනමට යන්න බෑ. විවිධ වර්ගවල භාණ්ඩ හදන ව්‍යාපාර. හැබැයි හදන සියලු භාණ්ඩ සමජාතීය නම් අපිට මේ පදනමට යන්න පුළුවන්. ඕක තමයි උතන ලාස්ට් පොයින්ට් එකෙන් මම කියන්නේ. පැහැදිලිද? ඔන්න උගන්වපු ක්‍රම අතර කන්ක්ලූෂන් එක. ඔය ටික හොඳට නැවත වතාවක් කියලා ඔය මේ කරපු ගාන අය හදලා ටියුට් එකේ තියෙන 6 වෙනි ගාන තනියෙන් හදන්න. 6 වෙනි ගාන හෝම්වර්ක් එකක් විදිහට හදාගෙන ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. වැඩේ පැහැදිලි නේද? හරි. අපි ලබන සතියේ ටෙලිම වේගත් වෙලා ගණන් ටික හදාගෙන යන් ඔතනින් එහාට ඕන ගානක් හදන්න පුළුවන්. දැන් ඔන්න අවශෝෂණයත් කරලා තිනවා. ළමෙක් කිව්වා මට ගිය සතියේ දැනුමින් මේ පාස් පේපර්ස් ටික කරන්න බැලුවා හදන්න බෑනේ. දැන් බෑ කියන එක දැන් තේරෙනවනේ. තව ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් මේවා ගිල්ලවනකොට එකපාර ගිල්ලවන්න බෑනේ නේද? ඒවා ගිල්ලවන ක්‍රම තියෙනවා. දැන් හරි. දැන් ගණන් හදන්න පුළුවන්. අයියෝ.